හරි. දැනට අපි කරගෙන යන්නේ පොඩි ෂෝට් නෝට් එකක් හදාගෙන තමයි මේ නෝට් එක ලියාගෙන යන්නේ. කියන්නේ කෙටියෙන් අවශ්‍ය ටික විතරක් නෝට් ඩවුන් කරනවා. හරිද? හරි මම රෙකෝඩ් කරනවා. මම රෙකෝඩ් කළා මේක අපේ ඇටයි අනිත් ඇටයි මම මේක YouTube දාන්නම්. දැන් ඊයේ e-commerce එකේ පාඩම පළමු කොටස අපි ඊයේ අපි කතා කරේ ප්‍රතිවෙන්දේසිය ගැන. ප්‍රතිවෙන්දේසිය ඊයේ මම ඒ කොටස YouTube එකට දැම්මා. අතන ඒක අහන් හරින්න පුළුවන් නේ. මේක ඒ විදිහටම රෙකෝඩ් කරලා දානවා. මේ සද්ද නැහැ කියලා කියනවා මම කියන එක ඇහෙනව නේද? පොඩ්ඩක් කවුරු හරි කමෙන්ට් එකක්. ඔව් ඇහෙනවා. හරි. එතකොට මේ නම් එකත් හරි. එතකොට මේකේ නිසා ළමයි මොකද ඔපරේටින් සිස්ටම් කියලා කියන්නේ තියරි පාඩමක්. ඒ වගේම තියරි පාඩමක් වුණාට මේකේ අවසාන කොටසේ අර IP ඇඩ්‍රස් වගේ නෙට්වර්කින් වල IP ඇඩ්‍රස් කොටසේ අපිට ගණන් හදන්න තියෙනවා වගේ OS වල අවසානයේ අපිට පොඩි ගණන් ටිකක් හදන්න එනවා. ඒක ටික පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට අපිට හම්බ වෙනවා. ආයි සද්ද නෑ කියලා කියන්නේ ඇයි එහෙනම් ඔයාලගේ මයික් එකෙන් ඔය පැත්තේ ස්පීකර් සවුන්ඩ් එක වැඩි කරගන්න. මොකක් හරි වෙනවුලක් ඇත්තේ. මම මේ ලැප් එකේ මයික් එකට කතා කරන්නේ. ඉතින් මේකේ ශබ්ද ඇති. හරි. ඔය පැත්තෙන් බලන්න මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. හරි. ඒ හින්දා O level වලට ඔය ඔපරේටින් සිස්ටම් කියන පාඩම අපිට සාමාන්‍ය ළමයෙකුට ඉගෙන ගන්න ඕනි මට්ටමට O level වලදී මේ පාඩම ඉගෙනගෙන තියෙනවා ගොඩක් අය. O level කරපු අය. එතකොට ඔය JIT වලදී පවා ඔපරේටින් සිස්ටම් ගැන ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම ICT කරන ළමෙක් විදිහට ඔපරේටින් සිස්ටම් වල කොටස හරිද? මුල කොටස හැම ලොකුවට ඉගෙන ගන්න ඕනවාවක් නැහැ ICT කරන ළමෙක්ට. ඒකට හේතුව තමයි ඕගොල්ලෝ OS ගැන ගොඩක් වෙලාවට අපිටත් වඩා හොඳට දන්නවා. කියන්නේ OS එකක් ගැන තියරි පැත්තෙන් නැති වුණත් ප්‍රැක්ටිකල් පැත්තෙන් ඕගොල්ලෝ කම්පියුටර් OS ගැන ටිකක් කාලා තියෙන්නේ. මෙහෙන් වැඩ කෑලි දාලා OS එකක් කියන්නේ මොකක්ද? එකෙන් සිද්ධ වෙන්නේ මොන වගේ දේවල්ද? හරිද? ඒව ගැන පොඩි අවබෝධයක් මොබයිල් OS වර්ග, කම්පියුටර් OS වර්ග. ඒත් මේව ගැන පොඩි දල අවබෝධයක් තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට මේකේ තියරි පැත්තෙන් අවබෝධය අඩුයි. හරිද? එතකොට පේපරේ ප්‍රශ්න අහනකොට පේපරේ ප්‍රශ්න අහන රාමුව ගැන ඕගොල්ලන්ට අවබෝධයක් නැහැ. ඒ නිසා OS ගැන දන්න අයට මම මේක කියන්නේ OS ගැන දන්න අයත් ඉන්න බලන්න නොදන්න අයත් ඉන්න බලන්න. ඔය දෙගොල්ලම ආයේ එක තැනකට වැටෙනවා ළමයි. මොකද මේකේ තියෙන මේ තියරි කරුණු ටිකක් ඇඩ්වාන්ස් කරුණු. මොකද මේකෙන් පේපරේ අපිට ලකුණු 10ක ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් කඩලා ප්‍රශ්න ටිකින් ටික අහන්න පුළුවන්. එකතු කරලා වෙනත් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ගණන් හදන කොටස විතරක් අහන්න පුළුවන්. ඒ නිසා මේකෙදි අපිට මතක තියාගන්න ඕනි සූදානම් වෙන්න ඕනි කරුණු ටිකක් තියෙනවා. මේ වොයිස් වල අපි අවශ්‍යතා 12කට අරගෙන එකකින් අපි වෙනම අපි ෂොට් ඩවුන් කරගන්නවා. හරි. එතකොට 20 අයට තියරි වලට විතරයි අපි OS තාම කරේ. මම රිවිෂන් එකේ OS කරන් ගියේ නැහැ. ඉතින් ඒගොල්ලන්ටත් මේ වෙලාවේදී OS වල තියරි ටික කවර් කරගන්න පුළුවන්. මේකට සම්බන්ධ වෙලා. හරි. ඉන්න බලන්න ඊයේ එකට පොතක් ඊයේ නෑ අලුත් පොත් මේ පාඩමෙන් පාඩමකට කවුරුත් අලුත් පොත් එහෙම ගන්න ඕමනාවක් නැහැ. දැන් අපි ඊයේ කොටස කරගෙන යනවා නම් ඒකේ පොතේ ඒක ඉඳ තියාගන්න. අද කොටස කරගෙන යන්න ආයෙ වෙනම ඉඩ තියාගන්න. නැත්නම් ඊයේ එක ලිව්වා එක පිටුවක අද ආයෙ මේ පිටුව නවත්තපතනින් මේ පාඩම ලියන්න එපා. පන්ති පටන් ගන්න දවසකට පාඩම් 10ක් විතර තියෙයි හොදේ පිටුවෙන් පිටුව. ඔයගොල්ලෝ පොඩ්ඩක් මැනේජ් කරගන්න කටුවට ලියාගන්න ඉස්සෙල්ලා පොළවල. මම මෙහෙ කරන දේවල් කටුවට පොළවල ලියාගෙන පස්සේ ඕගොල්ලෝ මම ඔය එව PDF බලලා ඒව යනුත් අදහස් අරගෙන පොඩි නෝට් එකක් හදාගන්න තමන් විසින් ගන්න. මොකද මම නැත්තම් ඔයාලට PDF එකේ බලා ඔය PDF එක බලාගෙන මම මෙහෙ ඉඳන් ඔයාලට ඉගෙනුවොත් එහෙම ඒක නිකන් මේ වැඩක් නෑ නම අසා සිටීමක් වගේ නිකන් නේද? ඔයගොල්ලෝ අහගෙන ඉන්නවා නිකන් පොතක් බලාගෙන. මෙන්න වෙයි මම කියනකොට ඔයගොල්ලෝ නෝට් එක ලියනවා. ඒ අමුතු අවශ්‍ය කාරණා කිව්වහම වැඩිපුර කාරණා කිව්වහම මේගොල්ලෝ හයිලයිට් වෙන්න හදා ගන්නවා. ඒතර නෝට් එක ඔයාලයි හදන්නේ ළමයි. ඒතර ඔයාලගේ ඔළුවට ඒක යනවා. හරිද? හරි. නැත්නම් මට මේ ටියුට් එක එවන්න පුළුවන් මම ටියුට් එක එවනවා කියලා තමයි හිතාගත්තේ. ඊපස්සේ මම හිතාගත්තා ඕනේ නැහැ ඉතින් ටියුට් එක ඕගොල්ලන්ට එවලා නිකන් ඕගොල්ලෝ බලාගෙන ඉඳලා තේරුමක් නැහැනේ. හරි. නිකන් මෙසේජ් ඇවිල්ලා සෑහෙන්න මේ ටයිම් ටේබල් එකට තමයි.
ටයිම් ටේබල් එකක් ගොඩක් යට අවුල් ගිහිල්ලානේ. ටයිම් ටේබල් එකට නෙවෙයි දානවා පන්ති කරන්නේ. ඉතින් දැන් ටයිම් ටේබල් එකනේ මම මේ පන්තිය පටන් ගත්තේ. ටයිම් ටේබල් එක ළමයි වෙනස් විදිහකට මම හදලා තියෙන්නේ. සාම්ප්‍රදායික ටයිම් ටේබල් එකක් විතර හදුවේ නෑ. මම සතිය දවස් 5 දැම්මේ වම් අත පැත්තේ. වෙලාවල් ටික දැම්ම මම අනිත් පැත්තට. ටයිම් ටේබල් එකේ උඩයි යටයි මාරුනා විතරයි ගොඩක් යට අවුල් ගියා. ඒක සමහරවිට මටත් අවුල් යනවා. සූම් එක පටන් ගත්තම ක්ලෝස් වෙනවා. මේ ෂාන් ආවද 21 නවුදේ? ලොග් වෙලා ක්ලෝස් වෙනවා සිග්නල් අවුලක්ද කියලා අහනවා. මෙයා ඔන්ලයින් දැන් සෙට් වෙලා දින්නේ. අපි මේ ප්‍රශ්න ටික විසඳගෙන ඉමු. ෂාන් ඉන්නද? ෂාන් හරි. හරි කමන්නේ දැන් ඉන්න ටික කරමු. කට්ටිය ඇවිල්ලා ඉන්නවනේ ටික දෙනේ. හරි. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම මොකක්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ කියලා. හරිද? මෙහෙයුම් පද්ධතිය කියන එක ගැන කතා කරන්න කලින් අයියෝ පොඩි මේ WhatsApp වලට මැසේජ් ආවම හරි කරදරේ අප්පා. 21යි 20යි දෙකම ඉන්නවා. Zoom එකේ අප්ඩේට් එකක්වත් එහෙනම් ඇවිල්ලාද please wait කියලා හිල්ලා ක්ලෝස් වෙනවලු. අයියෝ. Zoom එකේ අප්ඩේට් එකක් ආවලද? නෝකට මට එපා වෙන්නේ මේ ඔන්ලයින් පන්ති කෙරුවා. එන්න බැරුණාම ඒ ළමයි ඉන්බොක්ස් මැසේජ් දානවා. ඒවට රිප්ලයි යවන්නත් ඕනේ. ඒ වන්ද. හරි සම දැන් කරමු. එතකොට මම මුලින්ම පටන් ගන්නේ කම්පියුටර් වර්ගීකරණය. පරිගණක වර්ගීකරණය කියන කොටසෙන් තමයි අපේ මේ මෙහෙයුම් පද්ධති පාඩමට පොඩි ප්‍රවේශයක් අපි ලබා ගන්න. පරිගණක වර්ගීකරණය කියන කොටසේදී ළමයි අපි පරිගණකයක් ප්‍රධාන කොටස් හතරකට බෙදුවා. හරිද? මේක මතකයි දන්න අයට කියන්නත් පුළුවන් ඕනි නම් මගෙත් එක්ක මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මොනවද අපි මේ පරිගණක ප්‍රධාන කොටස් හතරකට හැදුවේ වර්ගීකරණයේදී? පළවෙනිම එක අත්‍යවශ්‍යම එක මොකද්ද? අපි ගන්නවා හાર્ඩ්වෙයාර් දෘඩාංග කියලා. දෘඩාංග තිබුණ ඵලයට පරිගණක පද්ධතියක් නිර්මාණය වෙන්නේ නැහැ ළමයි. ඒ නිසා අපිට මෙතෙන්ට අවශ්‍ය වුණා දෙවෙනි අදියරයට මුදුකාංග. මේ දෙකම තිබුණට පරිගණකයකට කටයුතු කරන්න බෑ. හේතුව තමයි පරිගණකයට ස්ථීර අංගත් අවශ්‍යයි. මේ පළවෙනිම පාඩමේදී අපි කතා කරපු කරුණුනේ ස්ථීර අංග. ඔය තුන් දෙනාම හිටියට වැඩක් නෑ. මේක මෙහෙවන්න, මේ පද්ධතිය මෙහෙවන්න පුද්ගලයෙකු අවශ්‍යයි. පණ තියෙන පුද්ගලයෙකු. ඉතින් අපිට ජීවාංගයක් අවශ්‍යයි. ලයිව්වෙයාර්. හරි. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් hardware, software, firmware, liveware. ඔන්න පිළිවෙලට ඔය හතර දෙනා තමයි ළමයි අපි පරිගණක වර්ගීකරණයේදී පරිගණක පද්ධතියකට අදාළ කොටස් හතර විදිහට අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ මතක ඇති පළවෙනි ටියුට් එකේ ආය පාරක් අපි දෘඩාංග වර්ගීකරණය කරනවා ළමයි. ඉන්පුට් අවුට්පුට් කියලා කොටස් දෙකකට සහ පාලනය හරිද? පාලන කොටස් විදිහට අපි මේ විදිහට ඉන්පුට් අවුට්පුට් and control devices කියලා අපි මෙහෙම හැදුවා. අපි ඒකෙත් ඊට පස්සේ ළමයි මොනවද කියලා දිගට ගියා. ඒ ටික අපි කතා කරන්න යන්නේ නැහැ. අපි ඔගේ මුදුකාංග කියන කොටස එහෙම එළියට අරගෙන මේ මුදුකාංග අපි නැවත වර්ග දෙකකට කොටස් කරා. අපි එතනදී ගත්තා පළවෙනි මුදුකාංගයේ විදිහට මොකද්ද? යෙදුම් මුදුකාංග application software. මම මතක ඇති කියලා හිතනවා. යෙදුම් මුදුකාංග application software. ඊට පස්සේ අපි ඊගාව කොටසට මොකද්ද ගත්තේ? මේක යෙදුම් මුදුකාංග නම් මේක අනිත් කොටස කතා කරමු. මෙහෙයුම් පද්ධති
මම අද මාතෘකාව වෙන්නේ මෙතෙන්ට. මෙහෙයුම් පද්ධති කියලා මේ මෘදුකාංග මෙතනදී අපි වර්ගීකරණය කළා. එහෙම නේද කලේ? මතකද දැන් ඔය කරපු ටික? ඒතර පටන් ගන්න උතන දැන් අපි ඔය පරිගණක පද්ධතියකදී අපි හાર્ඩ්වෙයාර් ගැන ඉගෙනගෙන ආවි මෙතෙන්ට. ඊට පස්සේ තමයි අපි ඔය මෘදුකාංග කොටසට මේ අද ඉන්න හදන්නේ. ඒතර අද මේ මෘදුකාංග කොටසේ යෙදුම් මෘදුකාංග ගැන අපි කතා කරන්නේ නැහැ ළමයි. යෙදුම් මෘදුකාංග කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් කියලා කියන්නේ උදාහරණ Photoshop, ඔය Microsoft Office package එක මේ වගේ දේවල් තමයි යෙදුම් මෘදුකාංග විදිහට අපි ගන්න. ඒතර මෙහෙයුම් පද්ධති විදිහට අපි ගන්නවා පරිගණක පද්ධතිය මෙහෙයවීම සම්බන්ධව කටයුතු කරනු ලබන මෘදුකාංග. ඒක තමයි එතකොට මෙහෙයුම් පද්ධති විදිහට අපි ගත්තේ. ඒතර තව තියෙනවා කොටස් අපි ඉස්සරහට තව දිගට ගියොත් utility softwares ටික අපිට හම්බ වෙනවා. හරිද? ඊගාවට අපිට තව එනවා භාෂා පරිවර්තක එකක් ඊට අදාළව තියෙනවා. මම හිතන්නේ මේ ටික දැන් ඔයගොල්ලන්ගේ ටියුට් එක ගත්තොත් එහෙම පළවෙනි පාඩමට අදාළව ওই ටික කතා කරා. එතකොට මේ කොටස් ටික ඇති කියලා හිතනවා. හරිද? එතකොට මම ආයෙව ගැන දැන්ට කියන්න යන්නේ නැහැ. යෙදුම් මෘදුකාංග, උපයෝගී මෘදුකාංග, මෙහෙයුම් පද්ධතිය ඔය කියන කොටස් ටික එතකොට මොනවද කියලා ඔයගොල්ලෝ අදහසක් ගන්න. හරි. ඊට පස්සේ මම මෙන්න මෙහෙම රූපයක් අදින්නම්. මෙන්න දැන්වමයි කම්පියුටර් එක වැඩ කරන යූසර් නැත්නම් පරිශීලක. දැන්ට ඉතින් යූසර් කියලා ටයිප් කරන්නම්කෝ. හරි. යූසර් මේ විදිහට ඉන්නවා. ඔව් මේ දෙන ඒවා පොඩ්ඩක් මම අදින්න ඔයාලට ටයිම් එකක් දෙන්නම්. දැන් යූසර් හිටියට වැඩක් නැහැ. යූසර්ට කටයුතු කරන්න පරිගණකයක් අවශ්‍යයිනේ. එහෙනම් අපි යාට පරිගණකය දෙමු. ඔන්න දැන් යූසර්ට හම්බ වෙනවා ළමයි අර අපි කතා කරන පරිගණකයක තියෙන හાર્ඩ්වෙයාර් පද්ධතිය දෘඩාංග ටික. ඔන්න ඔයාලා ගෙදරට සල්ලි දීලා මෙන්න මේ යකඩ කෑලි ටික අරගෙන එනවා. නේද? යකඩ ප්ලාස්ටික් කියන මෙන්න මේ කෑලි ටික අරගෙන ආවා. රයිට්. දැන් එහෙනම් ඔන්න ඔයාලා ගෙදරට කම්පියුටරයක් තියෙනවා. ඉච්චකුරු අනිත් පැත්තට නේ. හරිද? මෙන්න ඔයා ඉන්නවා. නේද? මෙන්න ඔයා ඉන්නවා. මෙන්න කම්පියුටරයක් තියෙනවා. දැන් ඔයාට පුළුවන් මේ කම්පියුටරේට විදුලිය ලබා දීලා මේ කම්පියුටරේ පණ ගන්නවන්න. නමුත් ඔයා කියන කරන දේවල් මෙයාට තේරෙන්නේ නැහැ. මෙයා කරන කියන දේවල් ඔයාට තේරෙන්නේ නැහැ. හේතුව තමයි මේ දෙන්න අතරමැද මේ දෙන්නවම සම්බන්ධ කරන්න පුළුවන් කෙනෙක් නැති හින්දා. තේරෙනවද ළමයි? මිනිස්සෙක් තුනක් ළමයි මරුණට පස්සේ ඒ මිනිස්සයා කතා කරත් නේද? ඒ මිනිස්සයා හිතින් හැඟීම් ප්‍රකාශ කරත් ඒක අපි දන්නේ නැහැ. අපි කොච්චර ඇඩුවත් ඒකේ මිනිස්සයාට දැනෙන්නේ නැහැ. හේතුව තමයි අපි දෙගොල්ලෝ අතරදී ජීවය කියන සාධකය ඔස්සේනේ අපි දෙගොල්ලෝ සම්බන්ධ කරන්නේ. එහෙනම් යූසර් කෙනෙක් ඉස්සරහා කොච්චර නේද? කම්පියුටර් කෑලි ගොඩක් තිබුණත් තේරුමක් නැහැ. එහෙනම් මෙතෙන්ට අපිට සම්බන්ධ කරන්න වෙනවා මේ කියන පුද්ගලයින්. එහෙනම් මේ කියන දෙන්නම සම්බන්ධ කරන්න ඔන්න මෙතෙන්ට අතරමැදියෙක් විදිහට ළමයි පැමිණෙනවා කවුද? ඔපරේටින් සිස්ටම් එක. අපි වනම් කෙටියෙන් මේක කියමු OS එක. OS එකට පුළුවන්කමක් තියෙනවා මේ දෘඩාංගත් එක්ක ගනුදෙනු කරන්න. දෘඩාංග. මේ දෘඩාංග හැදිලා තියෙන්නේ විදුලියෙන් වැඩ කරන විදිහට. ඔයගොල්ලෝ දන්නවා විදුලියෙන් ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලෝ භාවිතා කරන්නේ දිවිමය සංඛ්‍යා. එක බිඳුව කියන නම්බර්ස් දෙක උපයෝගී කරගෙන තමයි මේගොල්ලෝ පණිවිඩ අපිට ලබා දෙන්නේ. මොකද කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් යටතේ නේද OS තියෙන්නේ. ඔව් 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 ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් සහ සිස්ටම් සොෆ්ට්වෙයාර්. ඒතර සිස්ටම් සොෆ්ට්වෙයාර් එක ඇතුලේ තියෙනවා ඔපරේටින් සිස්ටම් සොෆ්ට්වෙයාර් ඇතුලේ තියෙනවා ඔපරේටින් සිස්ටම්, යුටිලිටි සොෆ්ට්වෙයාර්ස්. ඔන්න ඔය කොටස් දෙක. හරි. OS ද නැත්තම් පද්ධති මෘදුකාංග. පද්ධති මෘදුකාංග හරි. එතකොට මෙතන දැන් ඔන්න ඒ දෙගොල්ලෝ අතර OS කොටස මේ විදිහට තියෙනවා. දැන් OS එකක් තිබුණොත් අපිට
මේ කියන එක බිඳුව මුල් කරගෙන මේ හાર્ඩ්වෙයාර් වලින් හැදෙන්නේ ළමයි මැෂින් ලැන්ග්වේජ් කියලා જાතියක්. මැෂින් ලැන්ග්වේජ් එක. හරිද? මැෂින් ලැන්ග්වේජ් වලින් අපිට දෙන තොරතුරු අපිට තේරෙන්නේ නැහැ. සම මැෂින් ලැන්ග්වේජ් එකෙන් දෙන තොරතුරු තේරුම් ගන්න ඔපරේටින් සිස්ටම් එක. ඔපරේටින් සිස්ටම් එක විසින් මොකද කරන්නේ? ඒ දේවල් ළමයි අපිට තේරුම් ගත හැකි භාෂාවකට පරිවර්තනය කරලා ඔන්න අපිට ලබා දෙනවා. ඒ වගේම අපි දෙන උපදෙස් සහ විධාන එයා කම්පියුටරේට තේරෙන භාෂාවට පරිවර්තනය කරලා කම්පියුටරේට ලබා දෙනවා. මේ විදිහට තමයි මේ වැඩ ටික සිද්ධ වෙන්නේ. දැන් ඔන්න ඔය අතර ඉන්නව ළමයි මෙන්න මෙතන OS එකට උඩිනුයි මෙයා ඉන්නේ. මේ පිළිවෙල හරියට මතක තියාගන්න. මේක මම අදින්න ඔයාලට දෙන්නම් අවස්ථාව. OS එකට උඩින් මෙන්න මෙතන ඉන්නවා මම අර කතා කරපු යෙදුම් මුදුකාංග. එහෙම නැත්නම් ඇප්ලිකේෂන් software ටික. තේරුණාද? එයා පවතින්නේ OS එක උඩ. අපි වැඩ කරන්නේ ඒගොල්ලොත් එක්ක. හිතන්න යෙදුම් මුදුකාංගයේ උදාහරණය Word. ඔයා Word software එක පාවිච්චි කරලා ලියුමක් ලියනවා. ලියුමක් ටයිප් කරනවා. ඒතර ඔයා ඒකට උදව් කරට ගන්නේ ඇප්ලිකේෂන් එක. නෑ එයා ඉන්නේ කාගේ මතද? OS එක මත. OS එක විසින් කරන්නේ දෘඩාංග විසින් ලබා දෙන විධාන පිළිපැදීම. තේරුණාද? ඊගාවට ඇප්ලිකේෂන් විතරක් නෙවෙයි ළමයි මෙතනදී අපිට OS වලට උඩින් අපිට සහයට ඉන්නේ අනිත් කෙනා කවුද? උපයෝගීතා මුදුකාංග. එහෙම නැත්නම් යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් ටිකත් මෙතනදී ඉන්නවා. හරිද? යුටිලිටි කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. පරිගණකයට වෛරස් පැමිණෙනවද? හරිද? ඊට පස්සේ හાર્ඩ් ඩිස්ක් එක සම්බන්ධව ඒ අදාළ දේවල් එයා ක්‍රියාත්මක කරනවා. හරිද? ඒතර ඒ යුටිලිටිස් පරිගණකය හා බැඳුණු පරිගණකයේ ක්‍රියාත්මක වෙන දේවල් සම්බන්ධව ගනුදෙනු කරන්නේ කටයුතු කරන්නේ මෙයා. අපිට මෙයාව භාවිතා කරගෙන ළමයි කම්පියුටරේ යුටිලිටිස් එක්ක වැඩ කරන්න පුළුවන් උපයෝගීතා දේවල්. නේද? ඩිස්ක් එක ක්ලීන් කරගන්න පුළුවන්, හાર્ඩ් එක පංගුකරණයට ලක් කරගන්න පුළුවන්. අපි කියනවා හાર્ඩ් එක කොටස් වලට කඩනවා. හරිද? ඊගාවට හાર્ඩ් ඩිස්ක් එකේ මොන හරි බෑඩ් සෙක්ටර්ස් වගේ දේවල් තියෙනවා නම් ඒවා අයින් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම අපි ඔය සින්දුවක් වගේ දේවල් මීඩියා ප්ලේස් වලින් අහනකොට ඊට අදාළේ සෙටින්ග්ස් මේගොල්ලෝ අපිට හදලා දෙනවා. ඒක අපිට ගොඩක් වෙලාවට උදව් කරනවා. නේද? කම්පියුටරේ වෛරස් ඉන්නවද කියලා චෙක් කරලා බලනවා. එක එක ඩිවයිසස් සම්බන්ධ කරාම ඊට අදාළ ඒ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන ඒවා කටයුතු කරන්න පහසුකම් සලසනවා. ඒතර මේ යුටිලිටි කම්පියුටරේ ඉන්න ඕනි කෙනෙක් සහ අනිවාර්යයෙන්ම ඉන්නවා. අපිට යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් වනම් වෙනම ඉන්ස්ටෝල් කරන්න පුළුවන් කම්පියුටරේට. නැත්නම් ගොඩක් කම්පියුටර්ස් වලට ළමයි OS එක එක්කම මේවා එනවා. දැන් නෝට්පෑඩ් කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. ඒතර ඒක OS එකත් එක්කම ඇවිල්ලා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ OS එක කිව්වහම මේ ඔක්කොම එකක් කියලා. දැන් සමහරව අහනවානේ කම්පියුටරේ ෆෝමැට් කරාම ඇයි මේකේ Photoshop නැත්තේ? ඇයි මේකේ Word නැත්තේ? ඒව එන්න ඕනේ මේකට. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ළමයි OS එකයි ඇප්ලිකේෂන් එක කියන්නේ දෙකක්. OS එකක් දාගත්තාම කම්පියුටරේට ඊට අදාළ ළමයි මුදුකාංග අපි යොදවන්න ඕනේ පරිගණකය ඇතුළට. එතකොට හැම වෙලේම ඕගොල්ලෝ හැසිරෙන්න එපා මේ විදිහට. ඒතර OS එක ගැන අපි අද ඉගෙන ගන්න ඉන්නේ. අපි අද යූසර් ගැනවත්, අපි අද ඇප්ලිකේෂන් වර්ග ගැනවත්, අපි අද යුටිලිටිස් ගැනවත්, හાર્ඩ්වෙයාර් ගැනවත් ඉගෙන ගන්න යන්නේ නැහැ. අපි අද කතා කරන්න ළමයි මෙන්න මේ සම්බන්ධතාවය ගොඩනගන්න අපිට උදව් කරේ OS එක. OS එක නැත්නම් මෙතන පරිගණක පද්ධතියක් හැදෙන්නේ නැහැ. එහෙනම් ඒක නිකන් ළමයි මලමිනියක් වගේ OS එකක් නැති කම්පියුටරයක් මලමිනියක් වගේ. ඒ හින්දා මම මේ පාඩමට එන්න කලින් තීරි කාරණාත් එක්ක ඔයගලගේ ඔළුවට ලබා දුන්න මොකද්ද මේ ඔපරේටින් සිස්ටම් එකක් කියලා කියන්නේ මේ පද්ධතිය මොන වගේ මෙහෙයවීමක්ද කරන්නේ. හරි. ඉතින් ඕක කොහොම තියලා තියමු. අවස්ථාව ආවම ඕක ලියාගමු. ඊට කලින් අපි ලියමු ඉස්සෙල්ලාම මෙහෙයුම් පද්ධතියක් යනු කියන මාතෘකාව. හරි. ලියාගන්න එහෙනම් මෙහෙයුම් පද්ධතියක් යනු what is the operating system? ඉස්සෙල්ලාම දැන් ඔය ඉගෙන ගත්ත මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා ලියාගෙන ඉමු.
හරි. අපිට කෙටියෙන්ම කියන්න පුළුවන් මේකේ සමහර මේ අකුරු ගැන හිතන්න එපා ළමයි අකුරු වැරදි. හරිද? පරිගණක දෘඩාංග හා පරිශීලකයා අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන මුදුකාංගයයි. මෙහෙම පද්ධතියක් කියන්නේ දෘඩාංග හා පරිශීලක. මේ මම දැන් කිව්ව කාරණාවනේ. දෘඩාංග සහ පරිශීලක. right? මේ දෙන්න අතර එන්න බලන්න. මේ දෙන්න අතර අතරමැදියෙකු විදිහට මෙයා කටයුතු කරනවා. මෙන්න අතරමැදියා. අතරමැදියෙකු ලෙස කටයුතු කරනවා මෙයා. එහෙනම් ලියා ගන්න පුළුවන් ඔයාලට පරිගණක දෘඩාංග හා පරිශීලකයා අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන මුදුකාංගයයි. මේ විදිහට තමයි දෙන්නේ. ඔයාලා මේ විදිහට නෝට් එක දාගෙන යන්න මේ මෙසේජ් එක දාලා තියෙන විදිහට මෙහෙම මාතෘකාවක් දීගෙන පොඩියට ෂෝට් නෝට් එකක් විදිහට. ඒතර මට ටියුට් එක පන්තියේදී කරාම ළමයි ඒකේ තීර ටික තියෙනවා. දැන් අද මට පුළුවන් එතකොට මේ පාඩම් ටික අස්සේ මේ මාසෙ ඇතුළත මේ පාඩමෙන් පොඩි ෂෝට් නෝට් එකක් හදලා දෙන්න. අර වයිවාරණ වැල් රටා රෝ මේවා නැහැ ළමයි මේ වෙලාවේ. මොකද ලියන්න බෑනේ අපිට. මම ටියුට් එක හැමෝටම දෙන්නම් නැත්තම් මම ටියුට් එක එවන්න හරි ක්‍රමයක් බලන්නම්. එතකොට ටියුට් එකේ ළමයි තියෙනවා සම්පූර්ණම නෝට් එක පිටු 58ක ටියුට් එකක් තියෙනවා මගේ අතේ. ඒක මේ 26ට හම්බුනේ නෑ මේ අලුත් ටියුට් එක. 26ට දුන්නේ පරණ ටියුට් එක. 21ට අලුත් ටියුට් එකක් තියෙනවා. එතකොට මේ වෙලාවේ ඔයගලන්ට මෙතනදී පොඩි ෂෝට් නෝට් එකක් හදාගෙන යනවා මම කෙලින්ම Tamanට අවශ්‍ය කොටස. ටියුට් එක ගත්තාම ඒක ළමයි රූප සටහන් එක්ක OS වර්ගවල සියලුම දේවල් අටුවා ටීකා තියෙනවා. ඒක ගැන ඔයගොල්ලෝ ඩවුට් එකක් තියාගන්න එපා. රයිට්. දැන් ඔන්න අපි මෙහෙම පද්ධතියක් ගැන කාරණාව දන්නවා. අපෙන් ඇහුවොත් කවුරු හරි උත්තර දෙන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ කියන්නේ මෙතෙන්ට පද්ධති මුදුකාංගයක් කියලා දාගන්න කියලාද? පරිගණක දෘඩාංග හා පරිශීලකයා අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන පද්ධති මුදුකාංගය. එහෙම ගැටලුවක් නැහැ. දැන් ඒක ඔක්කොම ඉවරයි. හෙලෝ. ඔව්. දැන් ඉතින් ඉස්සල්ලා ආවේ මොන අවුරුදු දෙකක්ද දන්නේ නැහැ. ඒක තමයි ඔක කලින් ආවේ පට්ට ගහපු එකද දන්නේ නැහැ. එහෙනම් හරි. හරි දැන් ආයෙ එනවද මාව? කරන්ට් එක ගියානේ. ඇහෙනවද සර්? එනවනේ. පේනවනේ එකපාරට කරන්ට් එක ගිහින් ආවා. අර ඔක්කොම ඉවරයි ටයිප් කරමු. වයිට් බෝඩ් එකක් පේනව නේද? හරි මං කීකේ හිටියේ පද්ධති මුදුකාංගය කියන එක. හරි ගැටලුවක් නැහැ පද්ධති මුදුකාංගය කියලා දැම්මත් හරි. එහෙම දැම්මත් හරි අර එහෙම දැම්මත් හරි. හොඳයි වැරද්දක් නැහැ කොහොම දැම්මත්. මොකද්ද මේ වෙන්නේ? ටෙක්නොලොජිත් එපා වෙනවා දැන්.
හරි. දැන් ඕක අතරම තව පොඩි කැලලක් ලියාගමු. මේ OS එක පරිශීලකයට පරිගණකයත් එක්ක ලේසියෙන් සම්බන්ධ වෙන්න. හරිද? කම්පියුටරෙත් එක්ක ලේසියෙන්ම සම්බන්ධ වෙන්න ළමයි පොඩි අතුරු මුහුණක් ලබා දෙනවා. ඔයගොල්ලෝ දන්නා ඉන්ටර්ෆේස් එකක්. අපි ඇත්තටම කම්පියුටර්ස් වලදී අපිට හම්බ වෙන්නේ. එහෙනම් මෙය පරිශීලකයාට පරිගණකයේ දෘඩාංග පහසුවෙන් හැසිරවීමට අවශ්‍ය අතුරු මුහුණක් ලබා දෙමින් අවශ්‍ය කළමනාකරණ කටයුතු සිදු කරයි. මේ කොටසත් එතකොට ලියන්න ඕනේ. මෙය පරිශීලකයාට පරිගණකයේ දෘඩාංග සමග දෘඩාංග පහසුවෙන් හැසිරවීමට අවශ්‍ය අතුරු මුහුණක් ලබා දෙමින් අවශ්‍ය කළමනාකරණ කටයුතු සිදු කරයි. හරි. ඒ උත්තරෙත් හරි. මේ උත්තරේම ලියන්න ඕනේ නැහැ හොඳේ. ඕගොල්ලෝ මේක දිහා බලලා ඕගොල්ලෝ උත්තරයක් හදාගෙන ඒ උත්තරේ ලියා ගන්න පොතේ. මම දෙන එකම ලියන්න ඕනේ. හරි උදාහරණ ටිකක් දාගන්න ළමයි එහෙනම් අපිට මේ වගේ මෙහෙයුම් පද්ධති තියෙනවා ඉස්සෙල්ලාම ආවා ඔය ඉස්සෙල්ලාම කිව්වට ඉස්සෙල්ලාම නෙවෙයි සාමාන්‍යයෙන් අපිට අතුරු මුහුණක් එක්ක ඉස්සෙල්ලාම පරිගණක පද්ධති වල වැඩ කරන්න ආපු OS තමයි ඔය Windows 95 98 XP ඊගාවට Windows 7 Windows Vista කියලා ආවා දැන් ඉතින් Windows 8 Windows 10 කියලා අලුත්ම සංස්කරණයන් තියෙනවා ඒ වගේම Unix, Linux, Ubuntu, macOS හරිද මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. Fedora, Red Hat, Kali Linux ඊට පස්සේ Symbian, Debian මෙහෙම OS වර්ග ගොඩක් තියෙනවා ලෝකේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ Windows විතරයි OS එකක් කියලා. Windows කියලා OS එකක් තියෙනවා එච්චරයි. සමහරව හිතාගෙන ඉන්නේ එහෙමයි. ඊට වඩා දෙයක් නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. හරි අපි බලමු මොනවද ඔය විදිහට ලෝකයේ දැන්ට තියෙන හොඳම OS වර්ග ටික කියලා. හරි අපි මෙතන සර්ච් කරමු top 10 computer operating system. හරිද පාඩමේදී අපි අර උදාහරණ ටික ලිව්වට අපිට එහෙම හරියන්නේ නැහැ. අපිට දැනගන්න ඕනේ දැනට තියෙන හොඳම OS වර්ග ටික. මොකද අපි මේක පුළුවන් තරම් ප්‍රැක්ටිකල් පැත්තෙන්මත් යන්න ඕනේ. හරි. softwaretestinghelp.com කියන සයිට් එකකින් කියනවා මේ OS 10 ගත්තහම හරි OS 10ක් ගත්තහම ඒකේ උඩින්ම දැනට number 1
software එක එහෙම නැත්නම් මේ OS එක විදිහට තියෙන්නේ ළමයි MS Windows Microsoft Windows දෙවැනියටලු Ubuntu තියෙන්නේ right ඊගාවට Mac OS ඉන්නවා Fedora ඉන්නවා Solaris FreeBSD Chrome OS CentOS Debian Deepin මොන බලන්න දැන් අපි සමහර ඒවා අහලවත් නෑ නේද Deepin CentOS නේද FreeBSD Solaris Fedora සමහර ඒවා අහන්නෙත් අද හරිද නමුත් මේ තමයි දැනට 2020 රේටින් වල අනුව OS හොඳම OS තියෙන පිළිවෙල ළමයි. ඉතින් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තොත් කමක් නැහැ. ෆෝන් එකකින් ඉන්නට ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. අනිත් පැයට මේක ලියන්න පුළුවන්. අපි ටියුට් එක ඇතුළේ ළමයි පරණ OS කතා කරාට අපි පරණ ඒවාත් දැනගෙන ඉන්න ඕනේ. Windows 95, 98, 97 ඔය විදිහට අපි පරණ OS ගැනත් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම දැනට ලෝකයේ තියෙන හොඳම OS වර්ග ටික දැනගෙන ඉන්නත් ඕනේ. හරිද? ඒතර පරණ ඒවායි අලුත් ඒවායි දෙකම අපි දන්නවනේ. මොකද නැත්නම් යාළුවෙක් ඇහුවොත් කවුරු හරි ඇහුවොත් මොකක් හරි තැනකදී අපි OS වර්ග ගැන ඇහුවොත් අපිට කියන්න බැහැනේ අනේ අලුත් ඒවා මොනවද කියලා අපි දන්නේ නැහැ අහලවත් නැහැ දැකලවත් නැහැ කියලා. හරි. මේකෙන් ටිකක් ලියාගත්තා නම් හරි. ඊට පස්සේ දැන් මේ තියෙන ළමයි කම්පෙයාර් කරලා. හරිද? OS අතර කම්පෙයාර් කරලා අපිට දැනගන්න ඕනි ඒවා කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවා මම ඔයාලට කියලා දීලා තියෙනවා ළමයි කම්පියුටරේ මේ ආකිටෙක්චර් සපෝට් එක ගැන. කම්පියුටර් එක ආකිටෙක්චර් සපෝට් එක ගත්තොත් අපි Windows වලදී මම ඔයාලට කියලා තියෙන්නේ Windows නැත්නම් කම්පියුටර් එක ළමයි processor එක 32 bit 64 bit කියලා කතාවක් ගියාන ඉස්සර. අද ඒක ගැන අපි මේ OS පාඩමේදී ලොකුවටම කතා කරනවා ඉස්සරහට. 32 bit හැදෙන්නේ කොහොමද 64 bit හැදෙන්නේ කොහොමද කියන එක. එහෙම නැතත් hardware වලදී මම ඔයාලට ගොඩක් අයට කිව්වා RAM එක 4GB වලට වඩා අඩුයි නම් ගොඩක් අය දාන්නේ 32 bit 4GB වලට වඩා වැඩි නම් use කරන්නේ 64 bit OS එක. මේ ආකිටෙක්චර් සපෝට් එකේදී මේගොල්ලෝ කියනවා ළමයි Windows මේ කියන දෙන්නටම ඕකේ. බලන්න x86 කියන්නේ 32 bit. ඒ වගේම 64. දෙන්නටම සපෝට්. හැබැයි Mac OS එක ළමයි 64 විතරයි. ආයි 32 bit එකක් කියාගේ දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි Ubuntu වල එහෙම අවුලක් නැහැ. Ubuntu වල බලන්න ඒක ගොඩාක් ආකිටෙක්චර් සපෝට් කරනවා. Alpine Spark වගේ ගොඩක් ඒවට මේක සපෝට් කරනවා. ඒ වගේම Fedora ඒ දෙකටම අපිට සපෝට් කරනවා. FreeBSD ඒ දෙකටම සපෝට් කරනවා. මේ විදිහට කම්පැනියන් කරනකොට අපිට දාලා ගන්න පුළුවන්. ඒ වගේම target system. The Windows ගොඩක් වෙලාවට target කරන්නේ workstations. ඒ වගේම personal computer. ගොඩක් වෙලාවට personal computer තමයි ළමයි මේගොල්ලෝ target කරන්නේ. ඒක ළමයි මෙච්චර ජනප්‍රිය Windows OS එක. workstation කියලා කිව්වහම ඔයගොල්ලෝ දන්නවා workstation කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ personal computers වලට වඩා වේගයෙන් වැඩි බලයෙන් වැඩි පරිගණක. හරිද? Mac OS free නැහැ. Mac OS එක සල්ලි වලට ගන්න ඕනි. හරිද? Mac OS එක free ද කියලා අහනවා. Mac OS එක දෙන්නේ නැහැ ළමයි free. හරි. ඒ price එක මෙතන free කියලා දාලා තියෙන හේතුව ඇයි දන්නවද? හරිද? මොකද ලැප් එකත් එක්කමනේ මේක එන්නේ. හරිද? MacBook එකත් එක්කමයි ළමයි මේක එන්නේ. හැබැයි Windows එහෙම නැහැ. ඔය HP කම්පියුටර් එකක් ගනිද්දී ඒකත් එක්කම Windows එන අවස්ථා තියෙනවා. ලැප් එකත් එක්කම OS එක එන අවස්ථා තියෙනවා. ඒතකොට අපි ලැප් එකත් එක්ක මේ මුදලත් ගෙවලා තියෙන්නේ. නමුත් අපිට Windows එහෙම වෙනම සල්ලි දීලා ගන්න පුළුවන්. දැන් Mac එහෙම නැහැනේ. MacBook එකක් වෙලා වෙනම OS එක වෙනම සල්ලි වලට දෙන්නේ නැහැ නේ ළමයි. ඒක Mac එකත් එක්කමයි එන්නේ. ඒකයි මෙතන free කියන එකකින් අදහස් කරන්නේ. හරි නැත්නම් මේ ඒක open මේ source OS එකක් විදිහට එහෙම ගන්නෙ නැහැ. මේක ඔක්කොම license softwares. ඉතින් මේකත් personal computer workstation තමයි ළමයි target කරන්නේ. security threat බලන්නකෝ. දැන් Windows වලට තියෙන security threat huge. අති විශාලයි. කියන්නේ ළමයි security පැත්ත ගත්තොත් එහෙම අපිට වෙන බලපෑම් හරිම වැඩි. දැන් Mac OS වලට Ubuntu වලට Fedora වලට බලන්නකෝ. negligible. ඒ කියන්නේ ලොකුවටම නැහැ ළමයි. නැත්තේ නැහැ. නමුත් කියන තරම් විශාල virus attack එකක් එන්නේත් නැහැ. හරි. ඒ වගේම Windows ලා හොඳයි ළමයි. app වලටයි gaming browser. ඒ වගේම Mac OS එක Apple සහ app වලට මේක ගොඩක්ම හොඳයි. ඒ වගේ මේ අපිට සයිට් වලට ගිහිල්ලා ළමයි ඔයගලන්ට මේ විදිහට operating system බලන්න දැන් FreeBSD කියන එක networking වලට use කරන්නේ. ඉතින් personal computers නෑ ළමයි. servers, workstation, NAS, embedded Fedora එහෙමයි. desktop වලටයි servers වලටයි. Ubuntu desktop වලටයි servers වලටයි. personal computers වලට දාන්නේ නෑ ළමයි මේවා. මිනිස්සු දාගත්තා. ඒ වගේම Fedora පාවිච්චි කරනවා coding corporate users. තේරෙනවද? coding software හදනවා. software සම්බන්ධයෙන් coding use කරනවා. ඒ වගේම
use කියන්නේ ඔය ළමයි වාණිජ්‍ය මේ ඔෆිස් වලට මයික් මියුට් කරගන්න මේ මම මෙහෙම මියුට් කරාට වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ තමයි දැනට අපි ඔය කතා කරපු OS වල විදිය. right? මේ තියෙන Windows ඔයගොල්ලෝ හැමෝම දැකලා තියෙනවා Windows OS එක බලන්න. Pro එක $119 සිට 199 දක්වා මිලක් ගන්නවා. අපි ගොඩක් වෙලා ගේමින් වලට ගේම් ගහන්න personal use වලට තමයි Windows පාවිච්චි කරන්නේ. ඊට පස්සේ Ubuntu කියන එක ළමයි මේ තියෙන්නේ. මේක open source මේක free දෙන්නේ. මේක ඇතුලේ ළමයි ඔයගොල්ලෝ Windows වල වගේ right click කර කර refresh කරන ඒවා එහෙම මේකේ බලා ගන්න බෑ. ඒ shortcut මේකට හරියන්නේ නැහැ. මේකේ දුවන්නේ වෙනම softwares ළමයි. Windows වල දුවන softwares මේකේ පාවිච්චි කරන්න බෑ. හැබැයි ළමයි මේකට virus වලින් සිදුවෙන හානිය ඉතාමත්ම අවමයි. Windows වලට සිදුවෙන හානිය ඉතාමත්ම වැඩි. හැබැයි Ubuntu වලට virus එන්නේ නැති තරම්. එන්නෙම නැහැ කියලා කියන්න බෑ. එන්නේ නැති තරම්. ඉතින් ගොඩක් වෙලාවට Ubuntu පාවිච්චි කරනවා ළමයි ගොඩක් ඔය data ගොඩක් වටින. අපි ගත්තොත් එහෙම දැන් ස්ටුඩියෝ එකක් එහෙම. එයාගේ කම්පියුටරේ තියෙන data එයාට වටිනවනේ. ඒතර pen drive එකක්වත් එයා ගහන්න බයයි. වෙන කෙනෙක් එකක් වුණා. එතකොට ඒගොල්ලෝ Ubuntu දාගෙන ඒගොල්ලන්ගේ photos ටික මේවා save කරගෙන තියාගෙන අදාළ පරිගණකවලදී network එකක් හදාගෙන ඒවා share කරගෙන වැඩ කරනවා. හරිද? ඒ විදිහට තමයි Ubuntuත් එක්ක වැඩ කරන්නේ. ඊට පස්සේ wine වලින් පුළුවන් සර් Windows app run කරන්න Linux එකේ. Linux එකේ Windows app run කරන්න පුළුවන්ද wine වලින්? පුළුවන් ඇති. මම එහෙම දන්නේ නැහැ ඒක ගැන. දැන් පුළුවන් ඇති සමහර විට. හරිද? මම ඉතින් එහෙම ළමයි මේ Ubuntu Linux වල එහෙම දැන් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා දැන් ඒවයේ එච්චර tricks දන්නේ නැහැ. පුළුවන් ඇති සමහරට ඔය කියනවා වගේ හොයලා බලන්න පුළුවන්. හරි. ඒ වශයෙන් features ටිකක් දාලා තියෙනවා. මේ තියෙන්නේ Mac OS එක. මේකත් ගොඩක්ම වෙනස්. Mac OS එක. දැන් අපිට Windows ලගේ වැඩ කරලා එකපාරට Mac OS එකකට එහෙම આવොත් ළමයි හොදටම අවුල්. මොකද control කියලා keyboard එකේ නැහැ. alt කියලා එකක් එහෙම මේකේ නැහැ. keyboard එකත් වෙනස් ළමයි. Mac ලට එන. ඒක සහ මුලින්ම මේගොල්ලන්ගේ කාර්යය වෙනස් වෙනවා ළමයි. my computer කියලා එකක් මෙයාගේ අපිට හොයාගන්න බෑ. හරිද? ඒ නිසා මෙයාලා හැමෝම OS ළමයි එක එක විදිහ. මේ තියෙන මේකේ price එක free with Apple device. Apple device එකත් එක්ක free හම්බ වෙන්නේ. නමුත් OS එකේ මුදල device එකෙන් අල්ලලා තියෙනවා. නැත්නම් අපිට කියන්න බෑ අනේ මටත් දෙන්නකෝ free දෙයි එයාලගේ device එකකට. හරි. ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන Fedora. හරිද? Fedora එක ළමයි ඔය ටිකක් Android වලට බර විදිහට තමයි තියෙන්නේ. මේක ගොඩක් වෙලාවට ඔය app වගේ දේවල් නිර්මාණය කරන්න තමයි use කරන්නේ මේ Google Chrome එකයි Google මේකේ ඇතුලේ අපිට බලා ගන්න පුළුවන්. හරි මේ Solaris බලන්න ඒකත් Solaris මේ වුණාන් ටැබ් එකක් වගේ ෆෝන් එකක මේ වැඩ කරනවා වගේ තමයි මේවා networking වලට තමයි මේවා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ හරිද ඔය සර්වර්ස් පවත්වාගෙන යන කට්ටිය හරි ඔයගොල්ලෝ බලන්න ඒවද මේ FreeBSD කියන එකේ නාමයෙන් මේ OS එකක් එක OS ඉතින් එක විදිහට ඉතින් හැමෝගෙම desktop එකක් එහෙම තියෙනවා බලා ගන්න පුළුවන් මේක Chromium OS එක ළමයි දැන් ගොඩාක් අය පුරුදු වෙලා තියෙනවා Chromium OS එකකින් වැඩ කරන්න ඔයගොල්ලෝ Google Chrome දන්නවනේ Google Chrome වලට දැන් OS එකක් තියෙනවා Chromium OS Google වලට මෙච්චර කාලයකට OS තිබුණේ නැහැ නේ ළමයි Microsoft ලගනේ OS එකක් තියෙන්නේ Windows ඉතින් Google ලත් නිකන් ඉන්නේ නැහැ දැන් චුට්ට ඇටැක් කරනවා මේගොල්ලන්ට දැන් ඒගොල්ලෝ Chromium OS එකට ආවා හරිද අපිට මේක දාගෙන වැඩ කරන්න පුළුවන් මේක හරිම ස්පීඩ් OS එකක් try කරලා බලන්න ඕනි කෙනෙක් free දෙන්නේ මේක web application වල වැඩ කරන අයට තමයි ළමයි ගොඩක්ම හොඳ ඒ කියන්නේ මේක internet ඕනි ළමයි දිගටම මේකේ internet offline දුවන්න පුළුවන් නමුත් internet නැතුව මේක වැඩක් නැහැ මේකේ මේ පුළුවන් කට්ටිය ඕනම් Chromium OS එක දාගෙන වැඩ කරලා බලන්න ඒක 7 වෙනි ස්ථානයේ තියෙනවා දැනට ඊගාට CentOS එක හරිද ඒකත් coding වලට ගන්න ගොඩක් අය ළමයි ඔය programmersලා මොකද coding වලදී මාරම ස්පීඩ් ළමයි මේ OS එක සහ errors එහෙම හරි අඩු වෙනවා software එකක් සාර්ථකව නිර්මාණය කරගන්න පුළුවන් CentOS පාවිච්චි කරලා මොකද ඒගොල්ලන්ට අනිත් OS ඕනේ නැහැ නේ ළමයි programmersලා මේ game ගහන්න සින්දු අහන්න ඔය වගේ වැඩ කරන්නේ නැහැ නේ ඒ නිසා කාර්යාලයේ පරිගණකයේ තියෙන CentOS personal computer අපිට Windows OS එක දාගෙන වැඩ කරන්න පුළුවන්. හරි. ඊගාට Debian එක එනවා. හරිද? Debian එකත් මේ විදිහට වැඩ කරනවා. මේක Linux kernel එක base කරගෙන හදපු එකක්. ඒ කියන්නේ Linux වලින්ම නිර්මාණය කරපු OS එකක්. Linux වලට ගොඩක්ම ලගින් යනවා. Deepin. හරිද? ඒකේ අපි ගත්තොත් Deepin open source operating system based Deepin stable branching features Deepin desktop environment මේක මොකද කියලා නැහැ දැන්ට මොකක්ද ඒකට විශේෂයෙන්ම යන්නේ කියලා. හරි ඉතින් මේ මම නම් රෙකමන්ඩ් කරන්නේ ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ට OS දෙක තුනක වැඩ කරලා අත්දැකීම් තියෙන්න ඕනේ. හරිද ළමයි?
දැන් සමහරු හිතාගෙන හිටියා ලෝකයේ තියෙන එකම OS එක Windows OS එක කියලා. එහෙම නෑ. ඉතින් මිනිස්සු Windows වලට ඇබ්බැහි වෙලා ඉන්න හින්දා තමයි Windows පාවිච්චි කරන්නේ. එතනින් එහා අලුත් දෙයක් තියෙනවා කියලා දන්නේ නැති නිසා තමයි Windows වල හිර වෙලා ඉන්නේ. නමුත් මම ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ ඕගොල්ලෝ දැන් මම ළමයි මේ OS එක වැඩ කරන්නේ නැහැ දැන් වර්තමානයේ. මොකද මට දැන් සෙල්ලම් කර OS මාරු කර ළමයි devices එක හැප්පි ඉන්න වෙලාවක් නැහැනේ. නමුත් ඕගොල්ලන් මම ඒ කාලේ මම Ubuntu වල වැඩ කරා. හරිද? Ubuntu මං ගෙන්නගෙන වැඩ කරේ. මේ කම්පැනිට ඒ කාලේ ළමයි අපි මේල් එකක් දැම්මහම අපිට මේ Ubuntu CD pack එකක් free එවනවා. CD 20ක විතර pack එකක් එවනවා. ඒක වටේටම බෙදලා දෙන්න කියලා. ඒගොල්ලෝ එහෙමයි ළමයි මේ ඒ කාලේ Ubuntu ජනප්‍රිය කළේ. මංගව ලගක් වෙනකන් තිබ්බ එක ලස්සන කව එකක් එක්ක එවන්නේ. free එවන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ ළමයි මේගොල්ලන්ට මේල් එකක් දැම්මහම එහෙම එවනවා. මොකද මේක free OS එකක් නේ. එහෙම ජනප්‍රිය වුණාම ළමයි මේගොල්ලන්ට හොඳයිනේ. ඒක මම මේ විදිහට ඔය ඉස්සර Ubuntu දාගෙන වැඩ කරා. කාලි දාගෙන වැඩ කරා. ඉස්සර අපි ඩුවෙල් කරගත්තා Mac. අපිට Mac OS එකේ theme එක දාගෙන අපි ඒ feeling එක ගන්න හැදුවා. ඒ නිසාමයි ගොඩක් ඔය ඉස්සර MacBook පාවිච්චි කරපු කට්ටිය ඩුවෙල් boot ගහලා Windows දාගෙන වැඩ කරා. දැන් නම් ගොඩක් අය Mac එකට ඩුවෙල් boot ගහන්න බෑ. හරි අමාරුයි. බැරිමත් නෑ. නමුත් හරිම අමාරුයි. බැරි තරමට දැන් පොඩ්ඩක් ඒගොල්ලෝ දෙන්නේ නැහැ අපිට අවස්ථාව. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ මේ Windows එක විතරක් ඉන්න එපා. සමහරු Windows 7 නම් දැන් ගොඩක් කලකට පාවිච්චි කරන අඩුයි. Windows 7 දැන් අප්ඩේට් නැවතුපු හින්දා. ඒතර 8 එකක් තියෙනවා, 10 එක තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක හුරු වෙලා හිටියට වෙන OS එකක් එක්ක හුරු වෙලා නැහැ. ඔයගොල්ලන්ට ඕනම් පුළුවන් මේ OS එක ඇතුළේම ළමයි තව OS එකක් රන් කරන්න. ඒකට ඔයගොල්ලන්ට ඔය virtual box කියන software එක පාවිච්චි කරලා OS එකක් අස්සේ තව OS එකක් රන් කරවන්න පුළුවන්. නැත්තම් කම්පියුටරේ dual boot ගහන්න පුළුවන්. ඔන්න වෙනකොට අහනවා ඔය log in ඕනේ Windows වලින්ද, Ubuntu වලින්ද? ඔයා කැමති OS එකක් තෝරගන්න. ඒ විදිහට. ඉතින් ඒවා කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් YouTube එකේ බලලා. මොකද දැන් ළමයි ඔයාගාව නැති වෙන්න ලොකු දෙයක් නැහැනේ. වාණිජ්‍ය දත්ත නැහැනේ ඔයාගාව. නැති වුණොත් ලස්ස ගානක් පාඩු වෙනේම. ඒ හින්දා මේ වෙලාවේ try කරලා බලන්න. OS එක දෙකක වැඩ කරලා. ඒ අත්දැකීම ගන්න ළමයි. හරි. නැත්තම් අපි ICT කරන ළමයි විදිහට ළමයි OS කියලා පාඩමකුත් ඉගෙනගෙන ලෝකේ තියෙන ඔක්කොම OS වර්ගයක් දන්නවා. හැබැයි අත්දැකීමක් නැහැ වැඩ කරලා. මොන වගේද කියලා. ඒ නිසා ගෑල්ලමයි වුණා. බය වෙන්න එපා. YouTube එකේ ඉන්නවා ළමයි අපේ පිටිට. ඔයගොල්ලෝ පොඩ්ඩක් try කරලා බලන්න කොහොමද කම්පියුටර් එක ෆෝමැට් කරන්නේ. දැන් මේ පාඩම ඇතුළේදී අපි ඉස්සර නම් කරා. කම්පියුටර් එක ෆෝමැට් කරන විදිහෙන් පොඩ්ඩක් කියලා දුන්නා. පෙන්නලා පිළිවෙලට. ඒක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ළමයි. පාඩම ඉගෙන ගත්තාම තමන්ගේ පරිගණකයේ තමන්ට තනියෙන් OS එකක් දාගන්න පුළුවන් මට්ටමට එන්න ඕනේ. ඉතින් ඒවා අපි බලමු කොහොමද ඉස්සරහට එහෙම වෙන්නේ කියලා. ඒතර මම ඔයගලන්ට මේ පෙන්නුවේ දැනට තියෙන මේ OS වර්ග. එතකොට මම මේ තාමත් ඔයාලට පෙන්නුවේ කම්පියුටර් OS වර්ග විතරයි. දැන් මේක ඇතුළේ අපි ඊගවට කතා කරන්න ඕනේ මොබයිල් OS. දැන් මොබයිල් OS කිව්වහම අපි දන්න ඕනේ හැමෝම Android ගැනනේ. එතන අපේ Android ඉන්නවා. එතන Microsoft Windows උඩින්ම ඉන්නවා, Linux, Mac OS, Windows 10, Android, Ubuntu, හරිද මේ Unix, Chromium OS, එතන Windows Vista, OS වල නම් වර්ග. Windows 8, Fedora මිතින් තව MS-DOS මුලින්ම ආපු ඒවා, XP 8.1 මේ බලන OS වර්ග. ඒ හින්දා අපි තව එක වෙබ්සයිට් එකක් බලමු අර කලින් කතා කරපු OS වර්ග ටිකේ පිළිවෙලටම තියෙනවද කියලා. ඒකෙත් number 1 Windows 10 තියෙනවා. ඊකට දෙකට තියෙන එක Apple iOS එක, Windows 7 තියෙනවා, Ubuntu, CentOS, Android, Red Hat Enterprise Linux, macOS Sierra, Apple OS 10, EI Caption, Windows 8, Fedora, Debian, Apple OS X, Yosemite, Oracle Linux. ඒකේ තියෙන්නේ OS company ටික නෙවෙයි, OS වර්ග ටික. Apple OS වල ඉඳලාම කොච්චර තියෙනවද බලන්න. Kubuntu කියලා එකකුත් එනවා. Kubuntu, Zorin, IBM i, XP, Tails, Zipin, Ubuntu. හරි. ඉතින් සෑහෙන්න ඉතින් ওই විදිහට තියෙනවා ළමයි. මේ තියෙන්නේ ඉතින් contenders උඩින්ම ඉන්නවා Windows 10. ඊට පහලින් iOS ඉන්න Windows 7 තාමත් උඩ. Windows 7 අතෑරියත් මේ බලන්න තාම උඩ. 8 එක තියෙන්නේ තාමත් 7 වලට පහලින්. හිතලා බලන්නකෝ ළමයි. Ubuntu ඉන්නවා ඒත් එක්කම උඩින්, Android ඉන්නවා ඒකත් එක්කම මේ. ඒතර Windows Phone තියෙනවා ඒත් මේ හරියේ. Oracle යටින්ම ඉන්නේ කවුද? ඉන්න අන්තිමන Zorin. Linux ලා. Ubuntu Torch එකක් තියෙනවා. Chromium OS ටික ටික උඩට එන ගමන් ඉන්නේ මේ. හරි. ඉතින් ඔන්න අපිට OS ගැන දැන් පොඩි අවබෝධයක් තියෙනවා. නම් ගම් ගැන සහ OS වලේ කම්පැනි ගැන
හරිද? හරි. දැන් ඒ ඇති. දැන් ආයි යම් පාඩමට. හරි. එහෙනම් මෙතන ලියාගන්න ඒවා අලුත් අයගේ නම් ටිකක් ලියාගන්න දැන් ඔයගොල්ලෝ දැනගත්තා. මේ පරණම අය. හරිද? Debian, Solaris, FreeBSD, Fedora හරි. මේකේ තියරි තියෙනවා තව පොඩ්ඩක් අපිට මේ වෙලාවේ ටික කතා කරන්න නම් බැරි වෙයි. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිවල පරිණාමය. මෙහෙයුම් පද්ධතිවල පරිණාමය කියන්නේ ළමයි මෙහෙයුම් පද්ධති ලෝකෙ බිහි වෙච්ච දවස් ඉඳලා අද වෙනකම්. දැන් මිනිස්සු මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරන්නේ නැතුව ඉඳලා තියෙනවා අවුරුදු 10ක් විතර. 1940 ඉඳලා 1950 දක්වා කාලය තුල පාවිච්චි කරපු මුල්ම පරිගණකවල ළමයි මෙහෙයුම් පද්ධතියක් කියලා જાතියක් තිබිලා නැහැ. ඉතින් ඔය විදිහට තමයි ටික ටික ක්‍රමෙන් මෙහෙයුම් පද්ධතිය දියුණු වෙලා 1950න් පස්සේ ආවේ. ඔය ඉතිහාසය සහ අනිකුත් විස්තර ටික අපි චුට්ටක් පන්තියේදී කතා කරන්න තියලා. මොකද ඒක ටිකක් ලියා ගන්නත් තියෙනවා සහ ඔයගොල්ලෝ අතේ ටියුට් එක තියෙන්න ඕනේ ටික කතා කරන්න නම්. අපි කෙලින්ම ඒකේ ඊතුරු ෂෝට් නෝට් කොටසට එමු. මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් කියන. අර ටික ස්කිප් කරමු. ස්කිප් කරාට ඒක ඔළුවේ තියාගන්න. අපි අනිත් කොටසට යමු. මාතෘකාව මෙහෙයුම් පද්ධතියක කාර්යයන්. මෙහෙයුම් පද්ධතියක් මොනවද කරන්නේ? මොන වගේ කාර්යයන් ටිකක්ද මෙයාට තියෙන්නේ? හරි. නෝ ටික තමයි අපි මතක තියාගන්න ඕනි. හරි. පළවෙනිම කාර්යය තමයි මෙහෙයුම් පද්ධතියකදී. මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ ළමයි පරිගණකයකට ටිකක් ජීවය ලබා දෙන කෙනෙක් වගේ. මෙහෙයුම් පද්ධතිය විසින් තමයි අපි සහ දෘඩාංග අතර සම්බන්ධය ගොඩනගාගෙන අපි දෙකොල්ල සම්බන්ධ කරන්නේ. එතකොට මෙහෙයුම් පද්ධතිය හැම වෙලේම මේ අපි සහ ඒ කියන්නේ යූසර් සහ දෘඩාංග අතර සිදුවෙන ක්‍රියාවලිය. අපි දෙකොල්ලට ක්‍රියාවලියක් නේ සිද්ධ වෙන්නේ. අපි කම්පියුටර් එකක් ඔන් කරලා නිකන් ඒක දිහා බලාගෙන ඉන්නේ නෑනේ. මම එයාට උපදෙස් දෙනවා. එයා මට ඒකට අදාළ තොරතුරු ලබා දෙනවා. නේ? මගේ විධාන පිළිපදිනවා. ඒ නිසා අපි දෙකොල්ලෝ අතර ළමයි යම් කිසි සිද්ධියක් සිද්ධ වෙනවා. කාර්යයක්. මෙන්න මේ කාර්යයන් කළමනාකරණය කරන එක තමයි මෙයාගේ පළවෙනිම කාර්යය. එහෙනම් අපි ඒකට කියනවා ක්‍රියායන. යාගන්න ක්‍රියායන කළමනාකරණය. මෙහෙයුම් පද්ධතියක පළවෙනි කාර්යය ක්‍රියායන කළමනාකරණය. ක්‍රියාවන් කොච්චරනම් වෙනවා කියලාද අපි හිතන්නේ? කම්පියුටරේ ඔන් කරපු මොහොතේ ඉඳලා කම්පියුටරේ ඔෆ් කරනකන් ෂට් ඩවුන් කරනකන් තමයි මෙහෙයුම් පද්ධතියක් ක්‍රියායන මිලියන බිලියන ගාණක් සිද්ධ කරනවා. අපිට ඒවා තේරෙන්නේවත් නෑ. අපි ඇහිපිල්ලමක් ගහනකොට ක්‍රියායන ලක්ෂ ගාණක් ළමයි ප්‍රොසෙස් වෙනවා. සම මෙහෙයුම් පද්ධතියක් ඒ ක්‍රියායන ටික හරියට කළමනාකරණය කරේ නැත්නම් කම්පියුටරෙන් අපිට හරියට වැඩක් කරගන්න බැරි වෙනවා.
එයාලමයි ඒව එකක් උඩ එකක් දාගෙන පටලගෙන හප්පගෙන කම්පියුටරේ පොඩි වෙලා පිච්චිලා විනාශ වෙලා ඒ නිසා ළමයි ලොකු කොටසක් ඔයාලගේ ඇඟ ඇතුලේ තමන්ගේ ශරීරයේ මෙහෙයුම් පද්ධතිය ඔයාලගේ ශරීරය හරියට පාලනය කරනවනේ ඇතුලේ පිස්සුනට නෑනලම ඔයා ගන්න සින්දු තීරණ වලට නිගමන වලට අනුව ඔයාගේ ශරීරයේ ලස්සනට හැසිරෙන්න හරි එහෙනම් දෙවෙනි එක අපි බලමු ඊගාට මොනවද මේ ක්‍රියාන කළමනාකරණය කියන්නේ කියලා අපි ඒක ලොකුට කතා කරනවා දෙවෙනි කාර්යය තමයි මෙයාගේ මතක කළමනාකරණය මතකය කළමනාකරණය කරනවා මොකද ඔයගොල්ලෝ දන්නවා මෙයාට හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා ඒ හાર્ඩ් ඩිස්ක් එකේ ඇතුලේ තමයි හැමදේම තැන්පත් වෙන්නේ ඒ වගේම අපි මේ කතා කරන්නේ ඔය මතකය ගැන නෙවෙයි නේද මතක කළමනාකරණය කිව්ව ගමන් එකපාරට හිතෙන්න පුළුවන් මේ හાર્ඩ් එක ඇතුලේ තියෙන මතකය වෙන්නේ නැතිද කියලා නෑ ළමයි අපි මේ කතා කරන්නේ පරිගණකයක තියෙන සසම්භාවීය ප්‍රවේශ මතකය ගැන එහෙම නැත්නම් ප්‍රධාන මතකය එහෙමත් නැත්නම් RAM එක ගැන RAM එක තමයි මේ වෙලාවේ ක්‍රියායන සියලුම දේවල් ළමයි මතක තියාගෙන ඉන්නේ ඔයගොල්ලෝ දන්නවා කම්පියුටර් එක විදුලිය විසන්ධි වුණාට පස්සේ ප්‍රධාන මතකයේ තියෙන දත්ත විනාශ වෙලා යනවා නැෂ්‍ය මතකයක් ක්ෂය වෙලා විනාශ වෙලා යනවා නම් පරිගණකයක් ඔන් කරපු වෙලාවේ ඉඳලා පරිගණකයක සිදුවෙන සියලුම දේවල් ළමයි මතක තියාගෙන ඉන්නේ RAM එක හරිද එතකොට ඒ RAM එක හරියට කළමනාකරණය කරේ නැත්නම් එයාට බෑ ළමයි අර ක්‍රියායන හරියට බැලන්ස් කරගන්න මැනේජ් කරගන්න නිසා OS එක තමයි මේ RAM එක පාලනය කරලා RAM එකට කියන්නේ මම ওই RAM එක ඇතුලේ තියෙන ඔබ්ජෙක්ට් මම පාලනය කරන්න ක්‍රියායන මම පාලනය කරන්න හරි මේ මෙසේජ් එකක් දාලා තිනවා ක්‍රියායනයක් කියන්නේ මොකක්ද කියලා අපිට ක්‍රියායනයකට ඉංග්‍රීසියෙන් නම් කියන්න පුළුවන් ටාස්ක් එකක් හරිද ටාස්ක් ක්‍රියායනයක් කියලා කියන්නේ මෙහෙමනේ ඔයා ඇහිපිල්ලම් ගහනවා නේද? ඔයා හිපිල්ලම් ගහන එක ක්‍රියායනයක්. ඔයා කතා කරනවා, හුස්ම ගන්නවා, කෙල ගිලිනවා. ඔයාගේ ඇඟ ඇතුලේ රුධිරය ගමන් කරනවා, ජලය ගමන් කරනවා, වාතය ගමන් කරනවා. මෙන්න ළමයි ක්‍රියායන. මේවා හරියට කළමනාකරණය වුනේ නැත්නම් කතා කර කර ඉද්දි කෙල ගිලෙන්නේ නැතුව හිර වෙලා. හරියට කළමනාකරණය වෙලා නැහැ. ඇස් පිල්ලම් ගහන්න නැතුව ඇස් දෙක එකපාරට පියවිලා ඇරෙන්නේ නැහැ දැන්. ස්ටක් වෙලා. මොනවා වේද කියලා හිතන්නකෝ ළමයි. නේද? දිව එකපාරට උඩටම ගිහින් පල්ලෙහාට එන්නේ නැහැ. කට ඇරිලා වැහෙන්නේ නැහැ. අත ඉස්සිච්ච ගමන්මයි පහළට එන්නේ. ක්‍රියායන හිර වෙලා. එහෙම වෙනවද? නේද? නෑ නේද ළමයි අපේ ශරීරයේ බලන්න මෙහෙවන ආකාරය ලස්සන ඇස් පිල්ලම් ගහනවා, හුස්ම ගන්න අතරේ කතා කරන්න පුළුවන්, කෙල ටික ගන්නට ගිලෙනවා. නේද? අතපය හෙට යනවා, කකුල් මෙහෙට යනවා, ඔළුව කන් මේ දේවල් වලට අවධානය ලක් වෙනවා, ඇස් දෙකෙන් රූප පේනවා. කොච්චර ක්‍රියායන ටිකක්, කොච්චර ටාස්ක් ටිකක් අපේ ශරීරය තුල ක්‍රියාත්මක වෙනවද? කම්පියුටරෙත් ඒ වගේ. හරි. ඒක ක්‍රියායන කියන්නේ මොකක්ද? ප්‍රොසෙස් මැනේජ්මන්ට් කියලා දාලා තියෙනවා. ඔව් ප්‍රොසෙස් මැනේජ්මන්ට් කියන්නේ ඉංග්‍රීසියෙන් ඔව්. ප්‍රොසෙස් එකක් කියලාත් කියනවා ක්‍රියායනයකට. ටාස්ක් කියලාත් කියනවා. ඒ ටාස්ක් මැනේජර් තියෙන්නේ. ඒතර කම්පියුටරයට ටාස්ක් මැනේජර් කියන්නේත් ඒකයි. ටාස්ක් මැනේජ් කරනවා. මේක මේ මම ලිව්ව එක වැරදි. TASK. අයි පැතලේ තියෙන්නේ. TASK කියලායි හරියට එන්නේ. ටාස්ක්. එතකොට මම ෂෙයා කරලා පෙන්නන්නම්. හරි මෙන්න මෙතන අපිට ගියාම මේ තියෙන ටාස්ක් මැනේජර් ක්‍රියායන මැනේජ් කරන කෙනා. ඔන්න කම්පියුටරේ ටාස්ක් මැනේජර් ආම් ප්‍රොසෙස් කියනවා. ප්‍රොසෙස් කියන්නේ ක්‍රියායන වලට. zoom කරලා බලන්න වෙන්නේ ක්‍රියායන. මේ වань මේ වෙලාවේ මම ඒක කිව්වට ඉන්නේ ඉස්සරහ මම කියා දෙන්නම් කියලා. මේ කම්පියුටරේ මගේ දුවන ක්‍රියායන. මේ ක්‍රියායන ටික හරියට කළමනාකරණය වෙන්න ඕනේ. මේ ක්‍රියායන ටික හරියට කළමනාකරණය වෙනකොට මෙන්න මෙතන තියෙනවා මේ මෙමරි එක මතකය. එයා බලන්න ඊගාට මතකයේ කළමනාකරණය කරනවා RAM එක. ඊගාට මේ ක්‍රියායන ටික. ඒවා හරියට ඒ වේගය නේ. ඊග වාර මේ සම්පූර්ණ ටාස්ක් මැනේජර් තමයි කියලා දෙන්නේ හොඳේ. ඊගාට මේවා මොනවද කියලා මේ ටික. දැන් තේරෙනවද ක්‍රියායන ටික මේ? මගේ ක්‍රියායන මේ වෙලාවේ Zoom එක දුවනවා, Google Chrome එක දුවනවා. ඒවා හරියට පාලනය කරන්න ඕනේ. හෙලකුරු දුවනවා, sound system එකෙන් ඇතුලේ ටික දුවනවා. අනිකුත් softwares දුවනවා, virus තියනවාද කියලා බලනවා, Google services run වෙනවා. මේ බලන්න VG එකට අදාළ Nvidia ඒවා දුවනවා. මේ සෑහෙන දේවල් මේ ඉවරයක් නැහැ දුවනවා කොච්චර ක්‍රියායන ටිකක්ද. නමුත් මම මේ වෙලාවේ වැඩ කරන්නේ Zoom එකත් එක්ක. මට මේ වෙලාවේ ඕනි Zoom එක විතරයි. නමුත් මම දන්නේ නැතුණාට ඒක ඇතුලේ සෑහෙන දේවල් ටිකක් දුවනවා.
හරි එහෙනම් පැහැදිලිද ක්‍රියායන කළමනාකරණය දෙවෙනි එක මතක කළමනාකරණය තුන්වෙනි එක උපාංග කළමනාකරණය උපාංග කළමනාකරණය උපාංග කියන්නේ ළමයි පරිගණකයට සම්බන්ධ කරලා තියෙන input output devices වලට මේ උපාංග වලින් ඔයගොල්ලෝ දෙන දේවල් මොනිටරින් රූප පෙන්වන්න ඕනි කීබෝඩ් එකෙන් ටයිප් කරන දේවල් ගන්න ඕනි මවුස් එකෙන් ඒ අදාළ තොරතුරු ටික ගන්න ඕනි ස්පීකර්ස් වලින් සද්ද පිට කරන්න ඕනි printers වලට කොළ යවන්න ඕනි කියන්නේ කොළ print වෙන්න printers සඳහා ඒ දව ගන්න ඕනි මේද කොච්චර වැඩ ටිකක් කරන්න ඕනිද මෙයා ඒ උපාංග පරිගණකයට සම්බන්ධ කරලා තියෙන උපාංග ටික කළමනාකරණය කරන්නේ OS එක බලන්න ඔපරේටින් සිස්ටම් එකක කාර්යය ලේසි පාසු වැඩ ටිකක් නෙවෙයි OS එක කරන්නේ හැම OS එකක්ම මේ ටික කරන්න ඕනේ මේ අපි කතා කරන්නේ Windows OS එක ගැන නෙවෙයි හොඳේ පොදුවේ ඒ හැමෝම ගැන හරි එහෙනම් ක්‍රියායන කළමනාකරණය මතක කළමනාකරණය උපාංග කළමනාකරණය හරි හතර දැන් ඔන්න කම්පියුටර් ප්‍රොසෙස් ටික හරියට යනවා RAM එක හරියට යනවා devices ටික හරියට යනවා දැන් ළමයි පරිගණකයක තියෙන ගොනු කොච්චර ෆයිල් වර්ග තියෙනවද ඔයගොල්ලෝ සින්දු සේව් කරනවා පින්තූර වීඩියෝ සොෆ්ට්වෙයාර්ස් වල තියෙන ෆෝල්ඩර්ස් කොච්චර ඒවද කම්පියුටර් එකක් ඇතුලේ කොච්චරනම් ෆයිල් වර්ග හැදෙනවද විවිධාකාර ෆයිල් සින්දුද වීඩියෝද HTML අරවා මේවා විවිධාකාර ෆයිල් මේ ෆයිලුත් ළමයි පරිගණකයේ හරියට කළමනාකරණය කරන්න ඕනේ එහෙනම් මේකට කියනවා ගොනු කළමනාකරණය ගොනු කළමනාකරණය ෆයිල් මැනේජ්මන්ට් process management memory management device management file management හරි අන්තිම එක දැන් ගොනුත් හරි දැන් ෆයිල් වර්ග ටිකත් හරියට බැලන්ස් වෙනවා හાર્ඩ් එකේ අදාළ ස්ථානවල ඒවා තැම්පත් කරවනවා හරිද RAM එකට ඒව ගන්නට ගබඩා කරගෙන මේ දේවල් පාලනය කරනවා වැද්ද මැසේජ් එක මේවෙන් එකක්වත් නොවෙන OS fail වෙනවා මේවෙන් එකක්වත් නැත්නම් ඒක OS එකක් නෙවෙයි ළමයි මිනිස්සෙක් ඉන්නවා හුස්ම ගන්නෑ එයා මිනිස්සෙක්ද එහෙනම් මලමිනියන්නේ ඒ කියන්නේ මේ කාර්යයන් එකක්වත් නැත්නම් ඒක OS එකක් වෙන්නේ නැහැ ළමයි මේ ටික තියෙන හින්දා තමයි OS එකක් වෙන්නේ මෙහෙම පද්ධතියක කාර්යයන්නේ හුස්ම ගැනීමේ කාර්යය කරන්නේ නැත්නම් ඒක ඉතින් මිනිස්සෙක් නෙවෙයි හරි වගේ අන්තිම එක දැන් ඔය ඔක්කොම ටික තියෙනවා නම් මෙයාට අවසානයේදී අපි දෙන්න ඕනේ ළමයි ආරක්ෂාව. දැන් OS එක තමයි පරිගණකයේ ආරක්ෂාව ගැන බග බලාගන්නේ. නේද? වෛරස් එන්න පුළුවන්, devices වලින් සිද්ධ වෙන්න තියෙන හානිය, ඒව වළක්වා ගන්න පුළුවන්, pen drive එකක් ගැහුවාම ඒවෙන් අපිට එන්න තියෙන හානිය. මේ වගේ පරිගණක පද්ධතියකට හානි සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් මෙයා මොකද කරන්නේ? ඒ හැම දෙයකින්ම ආරක්ෂා කරනවා. ආරක්ෂණ ආරක්ෂක කියලා ආරක්ෂක කළමනාකරණය security management හරි ඔය පහ දැන් ලියාගත්තද
ඔය පහ ගැනම අපි කතා කරන්න ඕනි. ඔය පහ ගැනම කතා කරනවා. මොනවද මේ 5 දෙනාගෙන් වෙන්නේ කියලා. මොකද විභාගෙදී ඔය 5 දෙනාගෙන් කවුරු ගැන හරිද දන්නේ නැහැ. ගොඩක් වෙලාවට ක්‍රියාන කළමනාකරණය, මතක කළමනාකරණය කියන දෙන්නගෙන් අහනවාමයි. එහෙම ඇහුවේ නැත්නම් ගොනු කළමනාකරණය කොටසෙන් අහනවා. ඒ හින්දා මේ 3 දෙනාගෙන් කවුරු ගැන ඇහුවත් අඩු ගන්න උපාංග කළමනාකරණය, ආරක්ෂක කළමනාකරණය අහන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. කොයි එක හයිද කියලා අපි දන්නේ නැහැ. නිසා අපි ඔය 5 දෙනා ගැනම දැනගෙන ඉන්න ඕනේ. හරි. අපි එහෙනම් මේ පහ ගැන අපි පස්සේ කතා කරන්න තියෙනවා. මේ මොකද මේ පාඩම ආයෙ මම පන්තියේදී කරනවා. අපි ඊගාවට යනවා. අතුරු මුහුණත අණුව. අතුරු මුහුණතට කියලා කියන්නේ අපි ඉන්ටර්ෆේස් එක. අතුරු මුහුණත අණුව අපි පරිගණක වර්ගීකරණය කරන්න යනවා. හරිද? ඊගා මාතෘකාව විදිහට අපි දාගන්නවා. අතුරු මුහුණත අණුව මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. අතුරු මුහුණත කියලා කියන්නේ මම අර ඔයාලට පෙන්නුවේ කලින් රූප OS වල අන්න ඒකට. ඉන්ටර්ෆේස් එක. හරි මම මේ වෙලෙම ක්ලියර් කරනවා. ඔය අර කවුද අහලා තියෙන්නේ දිලීෂා ඔව් මගේ අර මම ඔයාලට දීපු ටියුට් එකේ කටුනාලු කාටද ඔටෝම ඒයි අන්න කට්ටියට කට් වෙලා ගිහිල්ලාලු එකපාරට මාර වැඩේ. හරි ගියානේ. හරි මේ මන් දීපු ටියුට් එකේ නම් මම කොටස් 8කට තමයි මෙහෙම පද්ධති වල කාර්යයන් ටික ගත්තේ. නමුත් දැන් අපි ඒ ටික ඔක්කොම මොකද කරන්නේ? ඒකෙන් ඔය මම මගේ ටියුට් එකේ තිබ්බට ඒ ටික අපි පස්සේ අයින් කරා. මොකද මගේ එකේ තියෙනවා 9ක්. මොකද මම මෙතන කිව්වේ 5යි. හරිද? ජාල කළමනාකරණය, අතුරු මුහුණත් සකස් කිරීම, පද්ධති ප්‍රවේශ ආරක්ෂා කිරීම, දෝෂ හඳුනා ගැනීම, ගිණුම්කරණය කියන කොටස් ටික. නමුත් ළමයි දැන් අපි මේ සිලබස් එකේ අපේ කොටසේ දැන් ඒ ටික අපි දන්නේ නැහැ. අපි මේ පහ විතරයි දැනට ගන්නෙ. හරිද? අර දිලීෂට එහෙම මම දීපු ටියුට් එකේ ටික තියෙනවා. නමුත් මම ඒ ටිකක් කළා. පන්තියේදී ඒ ටිකක් කියලා දුන්නා. නමුත් මේ පහ දැනට ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඇති. හරිද? ඒ අනිත් ටික ටියුට් එකේ දාලා තිබුණාට ඒකට කමක් නැහැ. ඒක ටියුට් එකේ දෙවිච්චාව. ඒකම උගන්නත් දේ ටික කියලා දෙන්නම්. නැත්නම් මෙතන ජාල කල්පනාකරන ඒවා මුකුත් මේකට දාන්නේ නැහැ. හරිද? මේ පහ තමයි ප්‍රධානම පහ විදිහට අපි දැනට මෙහෙම පද්ධතියක ගන්න. මොකද 9ක් තියෙනවා. ඉබ්බට අපි පහ මේ පහ විතරයි අපි දැනට ඒ ටික පාවිච්චි කරලා ගන්න. හරිද? ඔව් 9ක් තියෙනවා කියලා මේ දාලා තියෙන්නේ. ඔව් 9ක් තිබ්බට අපි මේ පහ විතරයි දැනට ගන්න සිලබස් එක ඇතුළට. අපිට ප්‍රශ්න අහන්නේ මේ පහෙන් විතරයි. හරිද? ආයර ගිණුම්කරණය, දෝෂ හඳුනා ගැනීම, පද්ධති ප්‍රවේශ ආරක්ෂා කිරීම. හරි. ඒ ඔක්කොම දැන් අපි ගන්න ආරක්ෂණ කළමනාකරණය ඇතුළටමයි. දෝෂ හඳුනා ගැනීම ආරක්ෂා කිරීමත් ආරක්ෂක කළමනාකරණයමයි, පද්ධති ප්‍රවේශ ආරක්ෂා කිරීමත් ඒකත් ආරක්ෂක කළමනාකරණයයි, අතුරු මුහුණක් සකස් කිරීම, ජාල කළමනාකරණය. ඔය කියන දේවල් ටික
දැනට කොහොම ඉන්න ගන්න නැතුව මේකයි මම කිව්වේ මේ පහ ෂෝට් නෝට් එකක් නේද හදනවා කිව්වේ. මේ පහ ලියාගත්ත නම් ඇති. හරි. ඊගාවට අතුරු මුහුණත් අනුව මෙහෙයුම් පද්ධති වර්ග කිරීම. හරි. අතුරු මුහුණත් ළමයි ප්‍රධාන වර්ග දෙකයි තියෙන්නේ. අපි ඒ අතුරු මුහුණත් වර්ග දෙක ලියමු ඉස්සෙල්ලාම. පළවෙනිම එක තමයි ඔය ඉස්සරම කාලේ තිබුණා විදාන පේලි අතුරු මුහුණත කියලා එකක්. නිසා අපි පළවෙනි අතුරු මුහුණත විදිහට ගන්නේ විදාන පේලි අතුරු මුහුණත. හරිද? විදාන පේලි කියලා කියනවා මෙතන තියෙන විදාන රේඛා. හරිද? අපි ඕන එක පේලි කරගමුකෝ. විදාන පේලි අතුරු මුහුණත. මේකට ඉංග්‍රීසියෙන් කියනවා command line interface. කෙටියෙන් CLI කියලායි මේකට කියන්නේ. නම් එක අතුරු මුහුණතක් තමයි විදාන පේලි අතුරු මුහුණත command line interface. මේකට උදාහරණයකුත් ලියාගමු. ඉස්සර කාලේ කම්පියුටර්ස් ආවේ මේකෙන්. ඉස්සරම ආව MS DOS කියන OS එක ආවේ මෙන්න මේ විදිහට. MS DOS. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ඔය Unix ඒවත් ගන්න පුළුවන්. මෙයාලා රූපයක් දකින්නේ නැහැ ළමයි මේ OS වල අපි. පින්තූර කියලා જાතියක් දකින්නේ නැහැ. මේගොල්ලොත් එක්ක වැඩ කරන්නේ අපි ළමයි යතුරු පූර්වයෙන් ලබා දෙන විධාන භාවිතා කරලා. අපි කීබෝඩ් එක පාවිච්චි කරලා විධාන දෙනවා. ඒ විධාන තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි අදටත් ඔය කම්පියුටරේ CMD එක ඕපන් කරගන්නේ. හරිද? ඒ CMD එකකින් වෙන්නේත් ඒකනේ. ඒ වගේ තමයි ඉස්සර කාලේ ඔය DOS OS එක වැඩ කරලා තියෙන්නේ. හරිද? රූපයක් පේන්නේත් නැහැ මොකුත් නැහැ. අපි විධාන දෙනවා. දෙන විධාන වලට අපිට ඉංග්‍රීසි අකුරු ටිකක් තමයි හම්බ වෙන්නේ. අපි ඉංග්‍රීසි අකුරු දෙනවා. යාගෙන් ඉංග්‍රීසි අකුරු හම්බ වෙනවා. ඇස් කළු පාට ස්ක්‍රීන් එකක සුදු පාට අකුරෙන් එහෙම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් ඒ කාලේ හිටපු අය එතකොට සෑහෙන්න වැඩෝ. මොකද ඒගොල්ලන්ට කමාන්ඩ් මතක තියාගෙන ඉන්න එපේ. අද අපි කමාන්ඩ් එක දෙන්නේ මවුස් එකෙන් ගිහිල්ලා ක්ලික් කරලානේ. ඒ කාලේ එහෙම නැහැ. මවුස් එකක්වත් තිබිලා නැහැ. හරි. අංක දෙක විදිහට අපි පාවිච්චි කරනවා රූපමය පරිශීලක අතුරු මුහුණත්. ඊගාව කෙනා දෙවෙනි කෙනා වර්ගීකරණය රූපමය පරිශීලක අතුරු මුහුණත්. graphical user interface GUI කියලා හිටින් කියනවා. Unix Linux නෙවෙයි. Linux GUI. මේකට example විදිහට අපිට ගන්න පුළුවන් Windows ඔක්කොම මෙහෙම පද්ධතිය අපිට ගන්න පුළුවන්. Windows අපි 10 කියලා දාමු දැන් අපි දන්න මේක. ඊට පස්සේ Linux Ubuntu හරි ඒ වගේම තව අපිට විශේෂ කාරණා ලියන්න පුළුවන් GUI ඉස්සෙල්ලාම හැදුවේ Artifact එකේ Linux තියෙනවා නම් ඒක හදාගන්න. හැබැයි හදන්න ඕනෙත් නැහැ. හැබැයි Linux තියන්න එපා. ඒ දන්නවද Linux තියන්න කියන්නේ? මොකද ඒකෙත් version දෙකක් තියෙනවා. ඒක වරද්දගෙන තියෙන්නේ. දැන් මුලින්ම අර Windows වගේම තමයි. දැන් Windows අද GUI වෙන්න කලින් DOS විදිහටනේ හිටියේ. Linux එකෙත් ඒ විදිහමයි.
හරිද? Unix කියලාත් එකක් තියෙනවා. Linux කියන කෙනත් ඉස්සෙල්ලා ඔය විදිහට ඉඳලා තමයි අද මේ විදිහට ඉන්නේ. ඒ නිසා අපිට මෙතෙන් උදාහරණ Linux දාන්නත් පුළුවන්. ඉතින් ඒක නොදාම ඉන්න ඕගොල්ලෝ අනිත් අය ටියුට් එකේ දාලා තියෙනවා. ඒ කියන්නේ ඒක දෙපැත්තටම වැඩ කරා. එයා විධාන පේලිය අතුරු මුහුණක් විදිහට වැඩ කරනවා. රූපම් මේ විදිහට වැඩ කරනවා. දෙන්නම ඉන්නවා. ඒ නිසා Linux අපිට අයින් කරන්න බෑ එක පැත්තකින්. ඒ නිසා ඒක නොදා හිටියාම ඉවරයි. හරි. ඒ වගේම මේ GUI ඉන්ටර්ෆේස් ළමයි මුලින්ම නිර්මාණය වෙන්නේ 1970 1970 වගේ වර්ෂයේදී තමයි ඔය රූප විදිහට බලාගෙන අපිට ලස්සනට වැඩ කරන්න පුළුවන් OS එකක් නිර්මාණය කරේ. ඒක හැදුවේ ළමයි මෙන්න මේ සමාගම. XROR කියන. හරිද? ඒ අදාළ සමාගමේ මෙන්න මේ පරීක්ෂණ ආයතනය විසින් තමයි මේක හැදුවේ. පාලෝ අල්ටෝ. හරිද? පාලෝ අල්ටෝ කියන පර්යේෂණ ආයතනය විසින් තමයි මේ මුලින්ම GUI ඉන්ටර්ෆේස් එක හැදුවේ. Google එකේ පෙන්නන්නේ Unix GUI කියලාලු. දැන් ඒවැය මේ හැම එකකම දැන් GUI තියෙනවානේ. Linux ලගේ Ubuntu ලගේ හැමෝගෙම Windows දැන් ඔක්කොම GUI නේ. ඒ නිසා තමයි එහෙම කියන්නේ. මේවා ඉස්සර මුල්ම කාලේ command line තිබුණා. ඒක ඕනම් මෙහෙම කරමුකෝ ඉතින් ඉවරයිනේ. හරි Unix උත් ඕනේ නැහැ. Mac OS MS DOS විතරයි. CLI වලට ඒක විතරක් ගන්න උඩ හරි. මොකද MS DOS කියලා අද GUI එකක් නැහැ. හරි 1970 XORA කියන ආයතනයේ පාලෝ ආල්ටෝ කියන පරීක්ෂණ මධ්‍යස්ථානයේදී GUI පරිගණකයකට GUI මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරා. ඔයගොල්ලෝ දන්නවද මේක හැදුවේ ඉස්සෙල්ලාම ළමයි Apple ලට. මුලින්ම ලෝකේ ළමයි කලර් ඩිස්ප්ලේ මොනිටර් එකක් දාන්නේ Apple ලා. ඉතින් ඒ නිසානේ Apple ලට මේ GUI ඉන්ටර්ෆේස් එක ඕනනේ. ඉතින් Apple Mac, Apple Macintosh. Apple Macintosh කම්පියුටර් එකට තමයි මෙන්න මේ GUI ඉන්ටර්ෆේස් එක 1970 දී XORA කියන සමාගම හදලා තියෙන්නේ. හරි. ඒක ඉතින් විශේෂ කොටසක් විදිහට දාගන්න. ඉතින් අපිට ඒක අමතර කාරණාවක් විදිහට තියාගන්න පුළුවන්. පස්සේ ළමයි මේවා ප්‍රසිද්ධ වෙනකොට අනිත් අයට ඉන්න බැරි වුණා. ඊට පස්සේ අනිත් අය මොකද කරේ? ඒගොල්ලොත් මේ විදිහට චිත්‍රක අතුරු මුහුණක් තියෙන ඔපරේටින් සිස්ටම් හදන්න පටන් ගත්තා. නමුත් 1970 Apple ලා මේක පටන් ගත්තට පස්සේ තමයි මේ හැමදේම උනේ. මොකද මම කියලා දෙනවා ඔයගලන්ට ඉස්සෙල්ලාම කලර් ඩිස්ප්ලේ මොනිටර් එක Apple ලා හදනකොට GUI ඉන්ටර්ෆේස් එකත් Apple ලා හදනකොට mouse එකත් මුලින්ම Apple ලා තමයි නිර්මාණය කරේ. ඉතින් ලෝක පෙරලියක් ලෝක වෙනසක් සිද්ධ කරලා තියෙන Apple සමාගම. අද නමුත් අනිත් සමාගම් ඒවා අභිබවා ගිහිල්ලා අද ඉන්නවා. අද Windows මෙහෙයුම් පද්ධතිය තමයි උඩින්ම තියෙන්නේ. නමුත් Apple ලා තමයි Windows වලට කලින් චිත්‍රක අතුරු මුහුණත් හොයාගෙන තියෙන්නේ. ඒවත් වැඩක් නැහැ නම. දක්ෂයා ඉස්සරහට ඇවිල්ලා. හරි. දැන් අපි ලියාගමු චිත්‍රක අතුරු මුහුණත් භාවිතා කිරීමේ වාසි. මොනවද වාසි? GUI පාවිච්චි කිරීමේ වාසි. චිත්‍රක පරිශීලක. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් භාවිතා කිරීමේ වාසි.
और थर्ड जनरेशन के තමයි mouse එක introduction කරේ. ඒකෝර ඊට කලින් තිබුණේ ඒවේ mouse එකක් තිබුණේ නැහැ. නමුත් keyboard එකකින් වැඩ ටික කරගෙන ගියා. අපිට වෙනම් ඒ ටික බලන්නත් පුළුවන් මේකේ අපි බලමු නම් ගිහිල්ලා බලන්න Google හරි මේ දිනවල බලා ගන්න පුළුවන්. The first GUI was developed by researchers at XORAX Palo Alto Research Center. PARC කියලා කෙටියෙන් කියනවා in 70s. 70s කියන්නේ 1970s. This research often whole new era of computing graphic innovation. The first personal computer which used modern graphical user interface was XORA Alto. Development in 1973 දී. 70 තමයි මෙතන 73 කියලා කියන්නේ. modern graphical user interface මොකක්ද එක. මෙතන 70 කියලා තියෙනවනේ. හරි ඒක අපි අතුලට ගිහින් බලමු. අනිත් විස්තර. අපි දැන් බලමු CLI ගැනත් ඔය විදිහටම. Over the year, NGI been development different operating systems such as OS2, Macintosh, Windows, Zombie, Linux, Symbian OS, and more. The first GUI was developed by research in PARC in 17th. Research often were computer invention. The first personal computer which used modern graphical user interface. और एक commercial product එකක් විදිහට පාවිච්චි කරලා නැහැ. Mainly research කරන්නමයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. මේ දිනේ 1981 වගේ වෙනකොට ළමයි ඔය කියන XORA 80010 star කියන. This was the first system that was referred to as fully integrated desktop computer, including application and a GUI. It was known the XORA star. ඔව් 1981 85 වගේ වෙනකොට මේ තියෙන ළමයි හදපු පළවෙනියටම රිෆර් කරලා තියෙන සම්පූර්ණම හැම දෙයක්ම පරිගණකයේ පාලනය වෙන ඉන්ටර්ෆේස් එක. පේනවද black and white grey color use කරලා හදලා තියෙන්නේ. මේක අපිට පාට දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් ඔන්න XORA කියන සමාගම හදපු ඔන්න GUI interface පේනවද 1981 ළමයි. ඉතින් මහා ලොකු කාලෙකුත් නෑ අවුරුදු දැන් 40ක් වගේ වෙන්න යන්නේ. අවුරුදු 40කට වගේ කලින් එතකොට 1981 කියන්නේ ඔව් ඉතින්. එක කියන්නේ 30යි 40යි 40 39යි. අවුරුදු 39කට කලින් තිබ්බ ඉන්ටර්ෆේස් බලන්නකෝ. අද ඔයගොල්ලෝ වැඩ කරයිද? ඒතර ඊට පස්සේ කියනවා Apple Lisa Office System one research in 1983. ඔන්න Apple ලයිගාවට කැල්කියුලේටර් එකක් එන්නේ. ඒ black and white. Apple Lisa. ඒ විදිහට මේ යනවා. ඔන්න එනවා VisiCrop 21 කියලා 1984. හරි. graphical කිව්වට ඉතින් පාටම නැහැ. නමුත් ඉතින් මේ වගේ රූප තියෙනවා. ඔන්න Mac OS ටික ටික එනවා. තාම පාට නැහැ. ඔන්න Amiga Workbench කියලා 1985 ඔන්න පොඩ්ඩක් නිල් පාට දාලා පොඩි four color black white blue orange කියන පාට හතරෙන් ළමයි මේ එකක් හදලා තියෙනවා 1985 ඊට පස්සේ මේ ආයෙ තව ටිකක් දියුණු වෙලා pixel පේනව නේද බලන්නකෝ ඔන්න Windows 1.0 x 1985 ඒක pixel 32 icon color graphic විදිහට හදලා තියෙනවා කියලා කියනවා පාට ටිකක් තියෙනවා ඔරලෝසුවක් වැඩ කරනවා ගාඩ ජෙන් කියලා එකක් ඇවිල්ලා තියෙනවා දිගින් දිගටම ගිහින් ඉතින් තාම හරි හැමං එකක් ඇවිල්ලා නැහැ Windows 2.0 1987 තාම එනවා. ඔන්න දැන් තව ටිකක් පාට වෙලා තියෙනවා. ඔන්න එනවා ළමයි ගාවට next step කියලා එකක්. ඒක පොඩ්ඩක් කලස් නේ. ඒක පොඩි 3D ගතියකුත් තියෙනවා. ඒකට දියුණු වෙලා. පික්සල් ප්‍රමාණය වැඩි කරලා. හරි ආයි මෙන්න පාට තෝරගන්නම් පුළුවන් එක Windows 3.0 1990. උන අවුරුදු කීයද දැන්? 30යි. අවුරුදු 2032 වෙනකොට නේද 32ක් ඔව් අවුරුදු 32ක් වගේ වෙනකොට
අපිට ටිකක් ලස්සන ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙලා. ඊට පස්සේ ළමයි ටිකක් දියුණු වෙලා මේ තියෙන්නේ. OS ආව විදිහේ Windows 3.1 1992 දැන් අන්ට රූපක් පෙන්වලා තියෙන මේවේ. අන්න Windows 95 ආව 1995. ඉතින් මේ 95 වල ඉඳලා මම වැඩ කරලා තියෙනවා. මොකද දැන් ටිකක් අපිට මේ හොදටම ඉන්ටර්ෆේස් ඇවිල්ලා ළමයි. graphical user interface එක දැන් පිළිවෙලටම තියෙනවා. desktop එකක් තියෙනවා, icon එකක් තියෙනවා. ඉතින් 1995 වගේ වෙනකොට 1980 ඉඳලා අවුරුදු 15යි. අවුරුදු 15ක් ඇතුළත මේගොල්ලෝමයි වේගවත් සංවර්ධනයක් කරගෙන තියෙනවා computer operating system වල GUI වලට. ඉතින් ඔයගොල්ලන් මේ site වලින් මේ විදිහට search කළා මේ මම ඔයාලට පෙන්නනවා වගේ ඔයගොල්ලන්ට මේක තනියෙන් බලාගෙන අදහසක් ගන්න පුළුවන්. විභාගෙට මේවා අහන්නේ නැහැ කියලා අතහැරලා දාන්න එපා. නිකන් දැනගෙන ඉන්නනේ. Windows 98 ඊට වඩා දියුණු වුණා. ඔය විදිහට ළමයි මේක අද තියෙන OS එක දක්වා එයි. Red Hat එකත් ගිහිල්ලා මේ බාන් Windows XP සෑහෙන ප්‍රසිද්ධ වුණා. XP එකේ මොනවද අපිට කරන්න බැරි වුණේ? ඔය තියෙන්නේ every major operating system released Windows 7 XP not exception. හරි. ඉතින් ඊගාවට ඔන්න Vista ආවා Windows Vista 2007 තවත් ලස්සනයි. මොකද මේක විනිවිද පේන ගතිය තමයි Windows Vista ප්‍රසිද්ධ වෙන්න හේතුව. ඒක විනිවිද පේනවා නේ. වීදුරු කෑල්ලක් වගේ තමයි Vista. ඊගාට Mac OS එක ආවා. Mac OS ලත් ඉතින් සෑහෙන්න මේකත් එක්ක තරග කරා. ඉතින් ඉවර වෙනවා. හරි. ඉතින් ඔය විදිහට තමයි ළමයි මේක පටන් අරන් තියෙන්නේ. අපි බලමු CLI ගැන. First command line interface, the Whirlwind computer at MIT was the first real-time computer and arguably the first graphical user interface. So මේ ආගෙන අවුරුද්දක්වත් තිබ්බොත් අපි ලියා ගමු. MIT තමයි හදලා තියෙනවා කියලා කියන්නේ MIT ආයතනය. පළවෙනි කම්පියුටරේ ඒ වගේ ලොකුවට ඉතිහාසය නෑ මේ තියෙන්නේ. Interaction with mainframe system via console typewriter would fall under CLI classification. How far did he say this console that would be 1600 ගණන් වල වගේ තමයි දින නම් පෙන්නන්නේ. 1960 people were using PDF 8 home loan. මේක එහෙම දිනයක් නම් දාලා නැහැ. ඒ වගේ මේ OS වර්ග ගැන සඳහනක් කරලා නැහැ. CLI OS විදිහට අපිට පෙන්වන්නේ command line interface එකම තමයි. Unix එකක් පෙන්නනවා. command line interpreter, command line processor, රූපත් එක්ක Wikipedia සම්පූර්ණයෙන් බලුවා නම් අපිට history එක ගැන අදහසක් ගන්න පුළුවන්. මේක එහෙම list එකක් දාලා නැහැ. command line interface කියලා විතරයි කියන්නේ. DOS CPM Apple DOS රන් දැන් අමාරුයි. Vista 7 තරම් famous උනේ නැහැ. Vista 7 තරම් famous උනේ නැහැ. Vista ටිකක් අවුල් වුණා. මොකද Vista ගොඩක් computers වලට speed මදි වැඩ කරන්න. ඒ කියන්නේ Vista වල ටිකක් බර වැඩි. ඉතින් මේ කාලේ Windows XP එක්කනේ ඔය එන්නේ. ඊට පස්සේ තමයි ළමයි ඔය Vista වෙනස් කරලා මේගොල්ලෝ එකපාරටම Windows 7 කියන OS එකට මාරු වෙන්නේ. එනිසා Vista famous වුණා. මොකද gaming වලට support කරේ නේ. ගොඩාක් අවුල් තිබ්බා Vista එකේ. හරි එහෙනම් අපි Vista එකේ පොඩ වැඩි කෑලි වගේ තිබ්බා. ඈ Vista එකේ පොඩි කෑලි අර උඩින් බාරයක් එහෙම දාලා උඩින් සිලෙක්ෂන් කරන්න තිබ්බේ. ඔව් ඔව් අපිට එහෙම මේ ඒකට මොකද්ද කිව්වේ නම මොනවා ගැජට්ද එහෙම જાතියක් තියෙන උඩින් අර ඒ කියන්නේ ඒක Apple OS එකට ලං කරන්නේ උඩින් දාන්න පුළුවන්. ඔව් 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 Mac OS ලාගේ mouse එක යනකොට ටික ටික ගාලා ලොකු පොඩි වෙවි Mac ලාගේ වගේ තියෙන. ඔව් 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 Mac ලාගේ වගේ එහෙම පොඩි line එකක් දුන්නා ඒකට. ඒවත් එක්ක තමයි ඒක slow වුනේ. Vistත් එක්ක වැඩ කරනවා. අර digit එක ගියාම එන slow එකක් ආවා. ඔව් ඔව්. අයි වැඩිනේ මේකේ graphic.
හරි පළවෙනි වාසිය චිත්‍රක අතුරු මුහුණතක අයිකන් කියන්නේ අයිකන් ලියාගන්න. චිත්‍රක අතුරු මුහුණතක අයිකන චිත්‍රක අතුරු මුහුණතක අයිකන පරිශීලකට ඉතා සරලව භාවිතා කළ හැකිවීම සරලව භාවිතා කළ හැකිවීම දෙක මේ වාසි ලියන්නේ ඒකත් වාසි වලට තියාගන්න ඕනේ කියන්නේ මේ වාසිය චිත්‍ර කතුරු මුහුණතක අයිකන පරිශීලකට ඉතා සරලව භාවිතා කළ හැකිවීම. මොකද ඒවා අමාරු වෙන්න හදන්නේ නැහැනේ. යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි මේවා හදන්නේ. ඕනි කෙනෙක්ට දැක්කහම මේ පින්තූරයෙන් අදහසක් එනවා. අයිකන් වල තියෙන පින්තූරය දැක්කහම දන්නවා මේ මොකක්ද කියලා. ඒක වාසියක්. ඊගොල්ලෝ ළමයි දෙවෙනි එක පරිගණක ක්‍රමලේඛ හෝ පරිගණක හැසිරවීම පිළිබඳ මනා දැනුමක් නොලද පරිශීලකයින්ට පරිගණක හැසිරීම පිළිබඳ මනා දැනුමක් නොලද පරිශීලකයින්ට පවා මෙම GUI භාවිතයෙන් පරිගණකය පරිශීලනය කළ හැකිවීම මුලින්දල කිව්වොත් පරිගණක ක්‍රමලේඛ හෝ පරිගණක හැසිරවීම පිළිබඳ මනා දැනුමක් නොලද පරිශීලකයින්ට පවා මෙම GUI භාවිතයෙන් පරිගණකය පරිශීලනය කළ හැකිවීම. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ළමයි අද ඔය කම්පියුටර්ස් වල මොබයිල් ෆෝන් වල වැඩ කරන්නේ කෝස් එකක් කරලා නෙවෙයිනේ. පුරුද්දෙන්. මේ හුරුවයි පුරුද්දයි කොහොමද ආවේ ඔපරේටින් සිස්ටම් එක ළමයි ඕගොල්ලන්ගේ තියෙන අඩු කුසලතාවයක් සහිත දැනුම වුණා
ඒ ඩිවයිස් එක භාවිතා කරන්න පුළුවන් විදිහට ඒ OS එක මොනව කරලා තියෙනවද නිර්මාණය කරලා තියෙනවා. ඒක ඕනිම කෙනෙක්ට දැක්කම පොඩි ළමෙක් වුණා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ මොන්ටිසෝරිවත් යන්නේ නැති පොඩි ළමයි ෆෝන් වල වැඩ කරනවා. ඒ කොහොමද අර ඒ තියෙන චූටි චූටි ලස්සන අයිකන් ක්ලික් කරන්න පුරුදු වෙලා ඒ පාටට හුරු වෙලා ඇහැ නේද? ඒ ඇගිල්ල ගෙනියන්න ඕනි විදිහ ඒගොල්ලන්ට හුරු වෙලා. එහෙනම් මේක පුළුවන් තරම් යූසර් ෆ්‍රෙන්ඩ්ලි. යූසර්ට යාළුවෙක් වගේ වැඩ කරන්නේ මේක. චිත්‍රකතුරු මුහුණක් තිබුණ නැත්නම් එහෙම පොඩි ළමයට වැඩ කරන්න පුළුවන්ද? කෝඩින් වලින්. එහෙනම් මේක වෙනම ඉගෙන ගන්න වෙනවා. කෝස් එකක් කරන්න වෙනවා අපිට. මොකද අපිට හැමුනේ නැහෙනි. ටයිප් කරන්න නැතුව කියන්න බැයිද? 1 මීටරයි ස්පීඩ් නේ. ඔව් එහෙනම් මම කියන්නම් මම අර ඇහෙන්නේ නැති ප්‍රශ්න තියෙන අයට තමයි මේක මේ ටයිප් කරලා පෙන්නුවේ ලියා ගන්න. නැත්නම් මම කියාගෙන ගියා නම් වෙයින් ලියන්න පුළුවන්. හරි. අන්න ඒකයි. මල්ලිත් දන්න දේවල් ඉතින්. අම්මෝ ඌ දන්න දේවල්. ඒක ඇත්ත. අපි ගොඩක් වෙලාවට මේ ගෙවල් වල එහෙම මේ පොඩි ළමයි දිහා බලලා ලොකු තීරණ ගන්නවා. අම්මෝ අපේ පොඩි එකාට කම්පියුටරේ වැඩ කරන්නත් පුළුවන්. ඌ පට්ට දස්සේ ෆෝන් එකෙත් වැඩ කරනවා. ඌ මාරයි. කොහෙන් ඉගෙනගෙනද දන්නේ නැහැ. හරිද? කෝස් එකක් කරන්න යවන්න ඕනේ. අපිට හිතා ගන්න බෑ. අපිට හරිම සතුටුයි. ඒවා සතුටු වෙන්න ඕනි කාරණා නෙවෙයි ළමයි. ඒ සතුටු වෙන්න ඕනේ OS එක හදපු ආයතනය ගැන. ඒ OS එක හදලා තියෙනවා ළමයි පොඩි එකෙක්ට උනත් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. අපිට වෙලාවකට මල පනින්නේ ළමයි. එහෙනම් අපි අමාරුවෙන් කම්පියුටර්ස් වල තියෙන සමහර දේවල් ඉගෙනගෙන හොයාගන්නකොට මේ ඒක සමහර මිනිස්සු දවසින් දෙකකින් අල්ල ගන්නවා. ඉතින් අල්ලගත්තා නෙවෙයි. ඒක ඒ තරමටම ළමයි අපිට හුරු වෙන්න, ඇබ්බැහි වෙන්න OS එක හදලා. දැන් හැමෝටම ඩෙවලොපර්ස්ලා වෙන්න බෑනේ ළමයි. හැමෝටම software engineersලා වෙන්න බෑනේ. software engineersලා වෙයි ළමයි නිකන් මේ drag and drop දේවල් තිබ්බනම් Photoshop වල වගේ. දැන් Photoshop පෞද්ගලික ඕනි කෙනෙක්ට පුළුවන්. Photoshop ඇයි Photoshop වල tool ටික ඉගෙන ගත්තට පස්සේ ළමයි graphical නේ, icon ටිකනේ. ක්ලික් කරාට පස්සේ මොකක් හරි දෙයක් වෙනවා. මකන කෑල්ල අරන් ක්ලික් කරාම මැකෙනවා. එහෙමද? lasso tool එක අරන් වටේ ඇදගෙන ගියහම ඒ ටික select වෙනවා. Photoshop ඕනි කෙනෙක්ට පුළුවන්. හැබැයි ලස්සන ඩිසයින් එකක් හදන්න හැමෝටම බෑ ළමයි. ඒක නේද ගේම් එක. ඒ වගේ තමයි කම්පියුටරෙත් හැමෝටම පුළුවන්. කම්පියුටරෙන් ප්‍රෝග්‍රෑමින් කරන්න හැමෝටම බෑ. ඒ නිසා ඕගොල්ලෝ අන්න ඒ වගේ වෙලාවට පොඩි උන්ව ලොකු කරන්න යන්න ඕනේ නැහැ. මොකද මේ පොඩි ළමෙක් වුණත් ළමයි මේක මේ කරන්නේ ඒගොල්ලෝ මේ ඉගෙනගෙන මේ පතාගෙන ආපු ගියාත්මය අරන් ආපු දැනුමක් හින්දා නෙවෙයි. ඒ OS එක අපේ ඇහැට හරි හුරුයි. සමහර මිනිස්සු අපි එකපාරක් වැඩ කරන දිහා බලාගෙන ඉඳලා දෙවෙනි පාරේ වැඩේ අල්ල ගන්නවා. දැන් ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකෙන් පොඩි ළමෙක් ඔයගොල්ලන්ගේ මල්ලි කෙනෙක් කරන අංග කෙනෙක් කරේ ඔයා වැඩ කරන දිහා බලාගෙන ඉඳලානේ අල්ලන්නේ. වැඩි ඕනේ නෑ ළමයි. ස්ක්‍රීන් පැටර්න් එක බලන්නකො. මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් පැටර්න් එක එකපාරක් අරිනවා දැක්කහම අනේ අන්න පහුවෙන්ද ඒක අරිනවා. ඒක ඇයි එහෙම කරේ? ඒක වාසියක්ද? අන්න අවාසියක්. ඇයි ඒ ග්‍රැෆිකලි නේ තියෙන්නේ. ග්‍රැෆිකලි තියෙන දෙයක් කෙනෙක්ට බලන් ඉඳලා අල්ල ගන්න පුළුවන් නේ. හැබැයි ඕක ළමයි පේජ් රෙකග්නයිස් තිබ්බනම් අන්න ටිකක් සිකියුරිටි වැඩි. ෆින්ගර්ප්‍රින්ට් එකට එනකොට අන්න සිකියුරිටි වැඩි. මොන හරි දෙයක් ටයිප් කරන්න තියෙනකොට අන්න සිකියුරිටි වැඩි. අර ග්‍රැෆිකල් පැත්තට ඉස්සරහට යනකොට මිනිස්සු ළමයි මේවට අක් ගාලා අල්ල ගන්නවා. ඒ කියන්නේ පොඩි ළමයිටත් ඒකනේ කාටුන් වගේනේ මේව හදලා තියෙන්නේ ළමයි. පොඩි ළමයි කාටුන් වලට හුරුයිනේ. ඒ නිසා ඒකයි මේ කියන්නේ පරිගණක ක්‍රමලේඛන පරිගණක හැසිරවීම පිළිබඳ මනා දැනුමක් නොලද පරිශීලකීන්ට පවා මෙම GUI භාවිතයෙන් පරිගණක පරිශීලනය කළ හැකි වීම. හරි අපි යන් එහෙනම් තුන්වෙනි කාරණාවට මම මෙතන ටයිප් කරගෙන නම් කියන්න. හරි තුන්වෙනි එක ලියා ගන්න. බොහෝ අවස්ථාවලදී තිරය මත ඇති අයිකන විස්තර කරන කුඩා වාක්‍ය ඛණ්ඩයක් තිරය මත ඇති අයිකන විස්තර කරන කුඩා වාක්‍ය ඛණ්ඩයක් දැක ගැනීමට ලැබීමෙන්
අදාළ ක්‍රියාව කුමක්දැයි වටහා ගැනීමට හැකියාව ලැබීම. අදාළ ක්‍රියාව කුමක්දැයි වටහා ගැනීමට හැකියාව ලැබීම. අදට මම මේ කියන දේ පැහැදිලි වෙන්නේ නැති. බොහෝ අවස්ථාවලදී මෙතනදී මම මේ ඩබල් ලිවිච් එක කපලා දාන්නම්. බොහෝ අවස්ථාවලදී තිරය මත ඇති අයිකන විස්තර කරන කුඩා වාක්‍ය ඛණ්ඩයක් දැක ගැනීමට ලැබීමෙන් අදාළ ක්‍රියාව කුමක්දයි වටහා ගැනීමට හැකියාව ලැබීම. ඔය කියන්නේ මෙහෙම දෙයක් නේ ළමයි. හරි මගේ ඩෙස්ක්ටොප් එකට ගන්නම්කෝ. zoom කරලා තමයි බලන්න දෙන්නේ. දැන් මේ බලන්නකෝ අපි ඇත්තටම හරි ඩෙස්ක්ටොප් එකේ මේ විදිහට අයිකන් ටික බලමු. මෙන්න අයිකන්. දැන් මේ අයිකන් එක දැක්කහම මේ අයිකන් එකේ ළමයි තියෙන්නේ නිකන් අකුරක් පොඩි රූපයක්. අපේ ඇස් වලට ගිහින් තියෙන්නේ මේ රූපෙනේ. දැන් මේ PS කියන වචන දෙක දැක්කහම ළමයි කම්පියුටර් වල වැඩ කරන හැමෝම දන්නවා මේ Photoshop. නේ දැන් බලන්න zoom එකේ අයිකන් එක කැමරාව. WhatsApp එක receiver එකක්. මේ Viber receiver එකක්. ඒ පාට අපි හැමෝම දන්නවා ළමයි මේ දම් පාට logo එක WhatsApp. මේක sorry දම් පාට logo එක Viber. මේක WhatsApp. ඒ වගේ ළමයි මේ කම්පියුටරේ තියෙන icons මේවෙන් අපිට සෑහෙන්න දේවල් විස්තර කරනවා. හරිද? my computer කියන්නේ මොකක්ද? ඒ වගේම අනිකුත් softwares මේ හැම icon එකකීම දැන් අපි ගියොත් එහෙම මේ විදිහට my computer එකට අපි දන්නවා මේ hard disk එකක්. කොහොමද ඒක කියන්නේ? මේ hard disk එකේ icon එක මේ hard එකක් වගේ ඇදලා. දැන් මේක ඇතුලේ තියෙන වීඩියෝ කියලා අපි දන්නවා මේ වීඩියෝ. මේක ඇතුලේ තියෙන pictures කියලා අපි දන්නවා මේ music ලාංඡනේ. ඒවල තේරෙනවද මේ GI වල එහෙනම් තුන්වෙනි වාසිය. එන්න ඕකනේ අර පොඩි උන් අල්ලගෙන තියෙන්නේ. උන්ට තේරෙනවා. අයි මේක ඕනෙම කෙනෙක්ට තේරෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරි. View content showed by content view by content what do you know view by showed by this detail ඒක හොයාගන්න කියලා හරි එහෙනම් ඔන්න දැන් අපිට චිත්‍රක අතුරු මුහුණතක වාසි ටිකක් ලියාගත්තා. ඊට පස්සේ අපි ඒව හොයාගත්ත දිනය 1970 මොන ආයතනයේද මොකක් සඳහාද මේක කරේ කියලාත් අපි එතකොට දැන් දැනගත්තා. ඊට පස්සේ OS වර්ග මොනවද කියලාත් දැන් අපි දැනගත්තා. ඊට පස්සේ මේ OS වලින් කරන කාර්යයන් පහ මොනවද කියලාත් දැන් අපි දන්නවා. ක්‍රියායන කළමනාකරණය, මතක කළමනාකරණය, උපාංග කළමනාකරණය, ගොනු කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය. ඊට අමතරව තව තියෙනවා ළමයි කොටස් හතරක්. මම කොයි හතර දැන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පහ විතරක් මේ විදිහට මතක තියාගත්තාම ඇති. මීට පිටිපස්සට එනකොට ළමයි අපිට තව මේක ඇතුළේදී කතා කරන්න තියෙන ඕගොල්ලොත් එක්ක මෙහෙයුම් පද්ධතියේ පරිණාමය කොහොමද මෙහෙයුම් පද්ධතියක් මෙතෙන්ට වෙනකන් ආවේ. එතකොට ඔය සරල කාණ්ඩ පද්ධති කියන්නේ මොනවාද? බහුක්‍රම ලේඛන කාණ්ඩ පද්ධති කියන්නේ මොනවාද? කාල විභාජන පද්ධති කියන්නේ මොනවාද? ඔය විදිහට ඔය ටික කතා කරලා තමයි ඔය මෙහෙයුම් පද්ධතික කාර්යයන් පහට අපි එන්නේ. නමුත් මම ඒ ටික ස්කිප් කරලා අද මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් අපි අතුරු මුහුණට අනුව මෙහෙයුම් පද්ධති ටික වර්ග කරා. දැන් අපිට තියෙන්නේ මෙහෙයුම් පද්ධති වර්ග කරන්න ඔය ඒක පරිශීලක ඊට පස්සේ බහු පරිශීලක කියලා එහෙම අපිට මෙහෙයුම් පද්ධති වර්ග කිරීමක් තියෙනවා කරගන්න. ඉතින් ඒ ටික දැන් කරන්නේ නැහැ. හරිද? දැන් වෙලාව එතකොට 4යි. මේ ටික දැන් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ